අද මේ මොහොතේ ප්‍රාතිහාර්යයක් කරන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රශංසාව මැද දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ජීවමාන වෙනවා. හිර වෙලා ඉන්න තැනින්, වහල් වෙලා ඉන්න තැනින්, අඳුරට අහු වෙලා ඉන්න තැනින් ඒ වැඩ සිටීමට පුළුවන් අපිව ගලවා ගන්න. ජේසු ඒකට බෑ කියද්දී අකමැති වෙද්දී මේ ධාර්ය උන්වහන්සේට ආරාධනා කරන්න. එන්න ස්වාමිනී, මගේ ස්වභාවය ඇතුළේ මාව පාලනය කරන්න. පිතාගේ, පුත්‍රයාගේ, ස්ප්‍රින්තු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු. ඔබගේ ප්‍රේමවන්තයනි, ඔබයි මමයි අද සැන්දෑවේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. ඔබයි මමයි මේ මොහොතේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න යනවා. උන්වහන්සේගේ මහා ප්‍රේමයට ඔබයි මමයි මේ මොහොතේ නතු වෙන්න යනවා. උන්වහන්සේ ඔබටයි මටයි කියන්න යන වචනයට ඔබයි මමයි මේ මොහොතේ දෙසවන් යොමු කරන්න යනවා. මගේ ප්‍රේමවන්තිට ප්‍රථමයෙන් ඔබයි මමයි මේ මොහොත දුන්. ඔබවයි මාවයි මීට තෝරාගත් අබ තාත්තට මේ මොහොතේ ස්තුති කරමු, ප්‍රශංසා කරමු. ඔබ ඉන්න විදියට, ඔබ ඉන්න තැන ඔබගේ දෑතිලට ඔසවන්න. ඒ ස්වර්ගයේ ඔබගේ දෑත් ඔසවලා කියන්න, ස්වාමිනී, අබ තාත්තේ මම ඔබ වහන්සේට ස්තුති කරනවා මේ මොහොත දුන්නට. ස්වාමිනී, මම ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ මාව තෝරාගත්තට. ස්වාමිනී, මම ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ ප්‍රශංසාවේ මුඛය. ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න වචන. प्रशंसा वेवा स्वामी नमस्कार वेवा स्वामी हालेलुया 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 वහන්සිරමයි ගෞරවය स्वामी हालेलुया 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 महिमे वेवा स्वामी प्रशंसा वेवा स्वामी नमस्कार वेवा स्वामी हालेलुया 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 महिमे वेवा स्वामी स्तुति जयसुनि हालेलुया हालेलुया नमस्कार वेवा स्वामी नमस्कार वेवा स्वामी हालेलुया 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 स्तुति जयसुनि प्रशंसा वेवा स्वामी नमस्कार वेवा जयसुनि हालेलुया 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 महिमे वेवा स्वामी स्तुति जयसुनि කවුරුදෝ
සියල්ල කළ හැකිය. මගේ ප්‍රේමවන්තයනි, ශුද්ධ බයිබලේ පොරොන්දු 8,000කට වැඩිය තියෙනවා. නමුත් මගේ ප්‍රේමවන්තයනි, ඒ හැම පොරොන්දුවටම ඉහළින් ක්‍රියා කරන අබ්බා තාත්තා ඔබටයි මටයි මේ මොහොතේ කියනවා ද්විතීය නීති සංග්‍රහයේ 28:7 ඔබට විරුද්ධව ඔබගේ සතුරන් ඔබගේ ඉදිරියේ මම පරාජය වෙන්න සලස්වමි. ඔවුන් එක් මගකින් පැමිණ ඔබ ඉදිරියෙන් සත් මගකින් හැරී යන්නේය කියලා. මගේ ප්‍රේමවන්තයනි, මේ මොහොතේ මේ සැඳෑවේ ඔබ පරාජය වෙලාද? මේ මොහොතේ මේ සැඳෑවේ ඔබට දෙවියන් වහන්සේව අමතක වෙලාද? මේ සැඳෑවේ ඔබ ඉන්නේ කාගෙන් හෝ හැංගිලාද? කරදරින්ද, දුකින්ද, පීඩාවෙන්ද? මගේ ප්‍රේමවන්තයනි, ඒ හැම පොරොන්දුවටම ඉහළින් ඉන්න අබ්බා තාත්තා, සියල්ල කළ හැකි දේව තාත්තා, මගේ ප්‍රේමවන්තනි, මේ මොහොතේ ඔබටයි මටයි කියනවා, මගේ දුවේ පුතේ, මම ඔබට කිට්ටුයි. මට සියල්ල කළ හැකි. මට ඇති දේ නැති කරන්න පුළුවන්. මට මල උන්ට නැවත පණ දෙන්න පුළුවන් කියලා මගේ ප්‍රේමවන්තනි අදහන්න. ඔබයි මමයි මේ ගීතිකාවේ කිව්වා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ඔබ මගේ ප්‍රේමවන්තනි, ඔබට බෑ මේ වෙලාවේ. නමුත් දේව තාත්තා මේ ප්‍රශංසාව මැද සියල්ල ඉටු කරනවා. ඔබ ඉන්නේ මොන පවුරට වට වෙලාද? ඒ පවුර මේ ප්‍රශංසාව මැද බිඳිනවා. මගේ ප්‍රේමවන්තනි අදහන්න. පොරොන්දුට හිලි වැඩ කසන දේව තාත්තා ඔබව මේ මොහොතේ කරන්න නිසා මේ මොහොතේ සෝදි කරමු. ප්‍රශංසා කරමු. නමස්කාර වේවා ස්වාමී. හලෙලුයා. හලෙලුයා. නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමී. හලෙලුයා. පාපනසන්න අපේ සතුට රඳන්න සිටේ. පාපනසන්න සමිඳුන් ගිය මග අප නිති යන්නට අපට වරම් දෙන්න. සමිඳුන් ගිය මග අප නිති යන්නට අපට වරම් දෙන්න. පාපනසන්න අපේ පාපනසන්න අපේ සතුට රඳන්න සිටේ. සතුට රඳන්න සිටේ. මග අප නිති යන්නට අපට වරම් දෙන්න. සමිඳුන් ගිය මග සමිඳුන් ගිය මග අප නිති යන්නට අපට වරම් දෙන්න. ජේසු 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 අපේ දිගින් දිගටම මේක ප්‍රශංසා කරන මොහොතක්. අපි අතරේ අප මාධ්‍යයේ සිංහාසනාරූඪ වෙන අපේ ස්වාමින් වහන්සේට අපි අපේ හදවත ඔසවලා, කටහඬ ඔසවලා, අත් දෙක ඔසවලා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මේ මොහොතේ උන්වහන්සේ බලවත්වම අපි අතරේ ක්‍රියා කරනවා. උන්වහන්සේ බලවත්වම අප තුල ක්‍රියා කරනවා. ඒ නිසාම අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. නමස්කාර වේවා ස්වාමී. ප්‍රශංසා වේවා ජේසුනි. හලෙලුයා 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 හලෙලුයා. මහිමය වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ජේසුනි. නමස්කාර වේවා ස්වාමිනී. හලෙලුයා හලෙලුයා හලෙලුයා
ගෞරවය ඔබ වහන්සේටයි ස්වාමිනී වන්දනාව ඔබ වහන්සේටමයි ස්වාමිනී මහිමය ඔබ වහන්සේටමයි ජේසුනි හලෙලුයා ස්වාමිනී හලෙලුයා 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 ස්තුතියි මගේ ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී නමස්කාර වේවා ස්වාමිනී හලෙලුයා ජේසුනි හලෙලුයා හලෙලුයා පතාතේ හලෙලුයා ශුද්ධාඥානි හලෙලුයා ස්වාමිනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමිනී හලෙලුයා 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 අප නිති සුවවන්න අපට බලය දෙන්න අප නිති සුවවන්න අපට බලය දෙන්න ඔබගේ හස්තය අප හිස මතදී රැකවරණය දෙන්න ඔබගේ හස්තය අප හිස මතදී රැකවරණය දෙන්න අප නිති සුවවන්න අප නිති සුවවන්න අපට බලය දෙන්න අප නිති සුවවන්න අපට බලය දෙන්න ඔබගේ හස්තය අප හිස මතදී රැකවරණය දෙන්න ඔබගේ හස්තය අප හිස මතදී රැකවරණය දෙන්න ජේසු 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 Hallelujah. Swamini prashansa veva Swamini namaskar veva Jésuni hallelujah. Swamini ගීතාවලිය 115 කියනවා. අප නිසා නොව ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේගේ නාමය නිසා දෙවිඳුනේ අප වෙත ඔබගේ මුහුණ හරවන්න කියලා. ස්වාමිනී ගීතාවලිය 115 කියනවා අන් ජාතීන් අපෙන් අහනවා කෝ ඔබගේ දෙවිඳානෝ කියලා. ස්වාමිනී අපිට කියන්න තියෙන්නේ ඔබ වහන්සේ පමණයි ජීවමාන දෙවිඳානෝ. ගීතාවලිය 115 කියාගෙන යන විදිහට අන් අයට දෙවිවරු ඉන්නවා ස්වාමිනී. ඒ දෙවිවරුන්ට කන් තියෙනවා ඒ උනට ඇහෙන්නේ නැහැ. ඇස් තියෙනවා පෙනෙන්නේ නැහැ. ඒ අය ඒ දෙවිවරු හරියටම ඒ දෙවිවරුන්ව හදපු අය වගේමයි කියලා. ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි. ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ මෝසස්ට කතා කරනකොට කිව්වේ මගේ ජනතාවගේ කඳුළු මම දකිනවා. ඒ අයගේ මොර ගැහිල්ල මට ඇස්සෙනවා. මගේ හදවත ඒ අය වෙනුවෙන් කකියනවා කියලායි ස්වාමිනී. ඒ වචනය අද අපට බලපානවා ස්වාමිනී. මේ කාලේ අපි හැම කෙනෙක්ම මූණ දීගෙන යන මේ අපේ ජීවිත අභියෝගවලදී මේ ලෝකයක්ම මුහුණ දෙන අභියෝගයේදී අපේ රට අපේ දේශය මුහුණ දෙන අභියෝගයේදී මගේ ස්වාමිනී අපිට අන් දෙවිවරු නැහැ. රත්තරන් රිදී නෙමෙයි අපේ දෙවිවරු. ස්වාමිනී වහන්සේ පමණයි. ඒ නිසා ඔබ වහන්සේ කියන විදිහට ඔබ වහන්සේටමයි කියලා
තෝරාගත්තු ඔබ වහන්සේගේම ජනතාව ඔබ වහන්සේට මොර ගහනකොට ඔබ වහන්සේගේ නම කියලා අඬ ගහනකොට ඔබ වහන්සේ අපිට පිළිතුරු දෙනවාමයි මගේ ස්වාමිනී. ඒ නිසා මගේ මිත්‍රවරුනි අපි අත් දෙක ඔසවලා අපේ ජීවිතේ පෞද්ගලිකව අපිට දැවෙන ප්‍රශ්නේ උන්වහන්සේට ඔසවමු. අපේ දේශයේ දැවෙන ප්‍රශ්නේ අපි උන්වහන්සේට ඔසවමු. මේ මුළු ලෝකයේම දැවෙන ප්‍රශ්නේ අපි උන්වහන්සේට ඔසවමු. මේ මුළු ලෝකයම මොනවා කරත් අපි අතලොස්සක් උන්වහන්සේගේ නාමය කියලා අඬ ගැසුවොත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අපිට පිළිතුරු දෙනවා. ඒ නිසා උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ අපේ ආදරණීය තාත්තා නිසා අපි උන්වහන්සේට අත් දෙක ඔසවලා හදවත ඔසවලා කටහඬ ඔසවලා ස්තුති ප්‍රශංසා කරමු මේ මොහොතේ. ස්තුති ජේසුනි, ප්‍රශංසා වේවා ජේසුනි, නමස්කාර වේවා ස්වාමිනී. හලෙලුයා 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 ජේසුනි, ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේටමයි නමස්කාරය ස්වාමිනී. ඔබ වහන්සේටමයි මහිමය මගේ ජේසුනි. හලෙලුයා ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලුයා හලෙලුයා. ඔබ මා කෙරෙන් සැඟවී යන්න එපා. මගේ ජීවිතය සමිදේ නැතිවේ. ඔබේ ආදරේ සංගවා ගන්න එපා. දුබලවමා තනිවේ සමිදේ. මේ ගීතකාවෙන් අපි කියනවා ඔබ මා කෙරෙන් සැඟවී යන්න එපා කියලා. ජේසුනි අද දවසේ මේ ප්‍රශංසාව මැද මේ ප්‍රශංසාව මෙහෙ තුලින් අපි ඉල්ලන්නේ ජේසුනි අපි කෙරෙන් නම් සැඟවී යන්නට එපා ස්වාමී. එක මොහොතකට හරි ඔබ වහන්සේ නැහැ කියලා අපිට දැනෙන විට ස්වාමී අපි නපුරාගේ බලවේගයට හවෙනවා ජේසුනි. ඒ නිසා අපි ඉල්ලන්නේ කිසිවක් නෙමෙයි. අපි ඉල්ලන්නේ ධනය නෙමෙයි. අපි ඉල්ලන්නේ දේපල නෙමෙයි. අපි ඉල්ලන්නේ යාන වාහන නෙමෙයි. ඔබ වහන්සේගේ ආදරෙන් සැඟවී යන්නට මට දෙන්න එපා ජේසුනි. ඒ මොහොතකට මගේ මුළු ජීවිතයම නැති වෙන්නට පුළුවන් ස්වාමී. ඒ නිසා මගේ ප්‍රේමාන්තනේ අද දවසේ අපි සියලු දෙනාම ඉල්ලමු ජේසුනි. ඔබ වහන්සේ අපි කෙරෙන් සැඟවෙලා නම් යන්නට එපා ස්වාමී. අපේ දෑත අල්ලගෙන ඔබ වහන්සේ අපිව තුරුළු කරගෙන මේ ආදරයත් එක්ක අද දවසේ මේ යාඥාමය තුලින් ස්වාමිනී අද දවසේ අපගේ ජීවිතවලට ඔබ වහන්සේ බලපාන ස්වාමී. සුදී ජේසුනි හලෙලුයා 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 ප්‍රශංසා වේවා. වේදනට ඔබ මා කෙරෙන් සැඟවී යන්න එපා. මගේ ජීවිතය සමිදේ නැතිවේ. ඔබේ ආදරේ සංගවා ගන්න එපා. දුබලවමා තනිවේ සමිදේ. යහපත මා කෙරේ සෑම මොහොතෙම සමිදේ දෙමිනි. ජීවන මාර්ගයේ මගේ අතගෙන මග
මහිමය වේවා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ උත්පත්ති පොතේ කියවෙනවා ලෝකය අන්ධකාරයක්ව තිබියදී හිස් තැනක්ව තිබියදී දේවතාත්තගේ වචනය අරගෙන ආත්මයන්න් වහන්සේ ඒ අන්ධකාරයේ ඒ හිස් භාවය තුළ ක්‍රියා කරලා කිසිම දෙයක් නැති තැනකින් ලෝකයක් මැව්වයි කියලා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපි අතරයි. දේවතාත්තා තුළ දේවපුත්‍රයා තුළ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ. දේවතාත්තගෙත් ආදරය අරගෙන පුත්‍රයාණන් වහන්සේ වෙතට යන ශුද්ධාත්මයන්න් වහන්සේ. දේවපුතාගේ ආදරය අරගෙන දේවතාත්තා ළඟට යන ශුද්ධාත්මයන්න් වහන්සේ. ඒ උන්වහන්සේව අප තුළට වගුරලා ඉවරයි. මහා මිලයක් ගෙවලා දේවපුත්‍රයා කුරුසේ මත අප වෙනුවෙන් ජීවිතය පුද කරලා ඒ ආත්මයන්න් වහන්සේව අපට දීලා ඉවරයි. ඒ කියන්නේ දේවතාත්තගෙත් දේවපුතාගෙත් ආදරය අප තුලයි කියලයි. අපි තනි වෙලා නැහැ. අපි පරාජය වෙච්ච ජනතාවක් නෙමෙයි. අපි උත්තානයේ ජනතාවක්. අපි හැම කෙනෙක්ම පිබිදීමේ ජනතාවක්. ඒ මොකද ශුද්ධාත්මයන් වහන්සේ අප තුලයි. ඒ නිසා මේ සත්‍යයට අපි අවදි වෙමු. මේ සත්‍යයට අපිව අවදි කරන්න කියලා ශුද්ධාත්මයන් වහන්සේට අපි මොර ගහමු මේ මොහොතේ. ආස කරමු ඒ බලය තුල ජීවත් වෙන්න. ආස කරමු ස්වාමින් වහන්සේව ඇත්තක් වෙන්න අපේ ජීවිත තුල. අපි මේ මොහොතේ අපේ හදවත විවෘත කරමු. අපි ඉන්න තැනක ඉඳලා හරියට අපි හදවත විවෘත කරයි කියලා පෙන්වන්න අපේ අත් දෙක අපි ඉදිරියෙන් අපි අරගමු. කියමු ශුද්ධාත්මයන්නි ස්වාමින් වහන්සේ ජේසුටත් දේවතාත්තටත් අරමුණක් තිබ්බා වහන්සේව අප ජීවිත තුළට වගුරන්න අපේ ජීවිතය තුළට එවන්න. ශුද්ධාත්මයන්නි ඒ අරමුණ අපේ ජීවිත තුළ ඉෂ්ට කරන්න ශුද්ධාත්මයන්නි අපි වහන්සේට ආරාධනා කරනවා. මේ මොහොතේ හදවත මේ වෙනකොටත් වැහිලා තියෙනවා නම් කාගේ හරි මගේ ස්වාමිනී අපි කරන මේ යාඥාවන නිසා එම හදවතටත් ඔබ වහන්සේ වැగిරෙන්න ශුද්ධාත්මයන්නි එම හදවතත් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී. මේ යාඥාව මේ මෙහෙයට සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්වම හිස් අතින් ඔබ වහන්සේ යවන්නේ නැහැ ශුද්ධාත්මයන්නි. ඒ හැම කෙනෙක්වම ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමිනී. අපේ අන්ධකාර පැතිකඩට අපේ ජීවිතයේ අන්ධකාර පැතිකඩට ඔබ වහන්සේගේ ආලෝකය රැගෙන එන්න ශුද්ධාත්මයන්නි ක්‍රියා කරන්න බලවත්වම ශුද්ධාත්මයන්නි. ස්තුතියි ජේසුනේ ප්‍රශංසා වේවා ස්වාමිනී. නමස්කාර වේවා ස්වාමිනී. හalleluya hallelujah hallelujah ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයන්නි ආලේප කරන්න මා ස්පර්ශ කරන්න
විශුද්ධාත්මයානනි මුදවන්න ස්ප්‍රීතුව සිරවුණු මා තුළ ආත්මයානනි ගිවිලන්න සිරරද මනසද ශුද්ධාත්මයානනි පුරවන්න ස්පීත සිරවුණු මා තුළ ආත්මයානනි සුවිශුද්ධාත්මයානනි සුවිශුද්ධාත්මයානනි Hallelujah, hallelujah, hallelujah. Prashansa veva, prashansa veva. Hallelujah, hallelujah. Prashansa veva, prashansa veva. Padayen, sprituwen, ආලෝකයෙන් බලයෙන් ස්ප්‍රීතුවෙන් ආලෝකයෙන් අපි උන්වහන්සේගෙන් ඉල්ලමු බලයෙන් බලයෙන් ස්පීතුවෙන් ආලෝකයෙන් පුරවන්න ස්වාමී බලයෙන් 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 ස්පීතුවෙන් ආලෝකයෙන් ස්ප්‍රීතුවෙන් ආලෝකයෙන් ඔව් මේ මොහොතේ ශුද්ධාත්මයානෝ බලයෙන් ස්ප්‍රීතුවෙන් ආලෝකයෙන් ගින්නෙන් ඔබවයි මාවයි ශුද්ධෝ ස්වභාවයට ගෙනල්ලා ඉවරයි. ඔබගේ මගේ හදවතේ සුසුම උන්වහන්සේ ස්වර්ග රාජ්‍ය ඔබ තාත්තගේ පාද පාමුලට ගෙනියලා ඉවරයි. මගේ ප්‍රේමවන්තයනි මේක ශුද්ධ වූ මොහොතක්. ඔබ මේ මොහොතේ ඉන්න ස්වභාවය ශුද්ධ වූ මොහොතක්. ශුද්ධාත්මයානෝ ඔබගේ හදවත තුල දැල්වූ ශුද්ධාත්මයානෝ ඔබ මන්දිරයේ වෙනේ ශුද්ධාත්මයානෝ මේ මොහොතේ ඔබවයි මාවයි ඔබගේ මගේ හැම සුසුමක්ම දේව තාත්තට ඔස්සවලා තියෙන මේ මොහොතේ අපි ස්වර්ග රාජ්‍යයේ රැජිනියට කියමු. අපි ස්වර්ග රාජ්‍යින් අපේ දේව අම්මට කියමු. දේව අම්මේ අප හැම කෙනෙක් වෙනුවෙන්ම මේ මුළු ලෝකයක් වෙනුවෙන් ඔබ පුතුණුවන් ඉදිරියේ මැදිහත් වෙන්න කියලා. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ සික්සුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහොය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මෙනව. ආමෙන්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි අද අපේ තේමාව ඇදහිල්ලයි. ඒකට හේතුව අපි ගිය සතියේ එහෙම නැත්නම් සති දෙකේ මෙනෙහි කළා මේ ප්‍රශ්න මැද කළ යුතු යාඥා. ඒකට අපි දෙක ලේකම් එහෙම නැත්නම් දෙක වංශාවලියේ 7:14න් අපි මෙනෙහි කළා. ඉතින් අපි ඒකදී බැලුවා මාගේ නාමයේ දරන මාගේ සෙනග මා යාඥා කර මාගේ මූණ සොයා
තමන්ගේ පාපිෂ්ඨ මාර්ග අත්හරි හැරියොත් මම ස්වර්ගයේ සිට සවන් දී ඔවුන්ගේ අසනීප ඔවුන්ගේ දේශය සුව කරන්නේ. ඒ නිසා අපි ඉගෙන ගත්තා ප්‍රධාන සිද්ධාන්තයක්. මොකක්ද? යාඥා කරන කෙනා බලපානවා යාඥාව. ඒ සිද්ධාන්තය මම හිතන්නේ බයිබලයේ පුරාම තියෙන දෙයක්. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. එතකොට අපි දැක්කා යාඥා කරන කෙනා අපි ආබ්‍රහම්ගේ ඉඳලා ගත්තොත් මෝසස් ඉඳලා ගත්තොත් පල්ලෙහාටම සමිදානන් ඉඳලා ගත්තොත් ටිකටම අපිට පේනවා ඒ කෙනා තුල තියෙන යම් කිසි දෙයක් දෙවියන් වහන්සේගෙන් පිළිතුරක් ඇදගත්. ඉතින් අපි දැක්කා ඒ කොහොමනාද ඒ කෙනා කළ යුතු දේවල් ගැන අපි දැක්කා. යාඥා කරන්න ඕන, මුහුණ හොයන්න ඕන, නපුරු මාර්ග අත්හරින්න ඕන. එතකොට තමයි දෙවියන් වහන්සේ ඒ යාඥාවට පිළිතුරු දෙන්නේ. ඒක ගැන මම කල්පනා කරද්දී තමයි මට හිතුනේ ඒ තුනම කරලත් යාඥා කරනවා, මුහුණ හොයනවා, නපුරු මාර්ග අත්හරිනවා. තව අත්තිවාරමක් යාඥාවට ඕන. මොකක්ද අත්තිවාරම? ඒ අත්තිවාරම තමයි ඇදහිල්ල. ඒ නිසා මම කල්පනා කළේ ඇදහිල්ල ගැන කතා කරන්න. ඉතින් නිතරම ඇදහිල්ල ගැන කතා කරනකොට පොඩි විහිළුවක් මට මතක් වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට දේශනාවට ගියාම එයාට ඇහුණා මේ වචන කියනවා යමෙක් යම් කිසි දෙයක් වෙනවාමයි කියලා විශ්වාස කරලා මේ කන්ද මුහුදට විසි වෙන්න ඕනයි කියලා විශ්වාස කරලා නිසකයෙන් හිතුවොත් ඇත්ත වශයෙන්ම මේ සිදු වෙනවාමයි කියන වචනේ හිතලා එයාට විශාල බලාපොරොත්තුවක් ඇති වුණා. ඒකට හේතුව එයාගේ එහා ගෙදර කෙනාගේ ලොකු ගහක් තමන්ගේ ජනෙල්ල ඉස්සරහා තියෙනවා. ඒ නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් යාම රෑ යාඥාව පටන් ගත්තා. එයා කිව්වා මං අදහනවා හෙට උදේ වෙනකොට මේ ගහ මෙතනින් යන්න කියලා. ගිහිල්ලා වෙන තැනක වැටෙන්න මම යාඥා කරනවා. මම අදහනවා කියලා මුළු රෑම විශ්වාසය අභ්‍යාස කළා. කරලා උදේ වෙනකම්ම හිටියලු. ආලෝකයේ වැටිච්ච හැටි දූවලා ගිල ජනෙල් ඇරියලු බලන්න. ගහ තිබුණාද නැද්ද? තිබුණා. දැක්කද විශ්වාසය? ගහ තිබුණා. එතකොට මෙයා ගහ දැක්ක හැටි මෙයා කිව්වලු මම දැනගත්තා ඕක වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට විශ්වාස කරලා නැහැ. ඒ නිසා ඇදහිල්ල කියන්නේ මොකක්ද කියන එක ගැන විභාග කිරීම මට හැඟුණා වටිනවයි කියලා. එතකොට ඇදහිල්ලේ ඇතුළ මොකක්ද මේ අදහනවයි කියන්නේ. සමහරු නිකන් ඇදහිල්ල මැජික් එකක් වගේ සලකනවා. මම අදහනවා මට හම්බ වෙනවා. මම අදහනවා ඒ මිනිස්සයන් නැති වෙලා යනවා. මං අදහනවා මගේ සතුරට පහර වදිනවා. හරියට නිකන් මම අදහපු හැටිය දෙයයන් වහන්සේ මං ඉල්ලන දේවල් ඔක්කොම කරන්න ඕන වගේ සිතුවිල්ලක් තියෙනවා. හැබැයි අපි අද බලන්න යන්නේ ඇදහිල්ලේ නියම ස්වභාවය සුද්ධෝ ලියවිල්ල තුලින්. ඉතින් මේක තේරුම් ගන්න මට හැඟුණා මනුස්ස මට්ටමේ සංකේතයක් එක්ක සංසන්දනය කරන්න. දැන් අද ලෝකේ බල්ලයක් දෙන වැඩිම දේ මොකද්ද කියලා අහුවොත් මට තේරෙන විදිහට ඒ තමයි ධනය, සල්ලි. නැන්ද? සල්ලි බලයක්. ඇයි සල්ලි බලයක්? අපි බැලුවොත් ඇත්ත වශයෙන්ම සල්ලි දිහා බැලුවොත් නෝට්ටුවක් අරගෙන බැලුවොත් නෝට්ටුව නහය ළඟට ගත්තොත් ගඳයි. දැන් ඕගොල්ලෝ කවුරු හරි ඉන්නවද නෝට්ටුවක් ගඳයි කියලා එපා කියපු අය? අයියෝ මේ නෝට්ටුව නම් එපා, මේක ටිකක් කිලිටු වැඩි, මට මේවා එපා කියලා තියලා ගිය අය ඉන්නවද?
කවුරුත් ඇයි ඒ නෝට්ටුව ඒ ගඳ ගැහුවට අපිරිසිදු වුණාට ඒක බලයක සංකේතයක්. ඇයි ඒ නෝට්ටුවේ තියෙන බලය නිසා මගේ කැමැත්ත මට වුවමනාදී මට ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි සල්ලි වලට තියෙන කෑදරකම වුවමනාව. ඒ කාලේ කිව්වා දෙවියන්ගේ මල්ලි තමයි සල්ලි කියන්නේ. දැන් නම් මල්ලි නෙමෙයි දැන් අයියා. එතකොට ඔබට පෙනෙයි මුදල් වල තියෙන ප්‍රශ්නේ තමයි මුදල් වල වටිනාකම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ කියනවා දෙවනි ලෝක යුද්ධයේදී ඇතිවෙච්ච ආර්ථික කඩාවැටීමේදී මුදල් වල වටිනාකම නැති වුණාලු යුරෝපේ. ඒ නිසා සල්ලි බෑග් එකක් ගෙනිච්චත් පාන් රාත්තලක් ගන්න. හේතුව ඒ සල්ලි පිටිපස්සේ තිබුණු බලය නැති වුණා. අද වුණත් ඒගොල්ලෝ කියනවා මම කියවනකොට ජාත්‍යන්තර පුවත් බලනකොට රත්තරන් වල වටිනාකම වැඩි වෙනවා. දැන් රත්තරන් වල වටිනාකම අවුරුදු ගාණක් වැඩි වුණේ නැහැ. ඒක කාටවත් හිතා ගන්න බෑ ඇයි වැඩි වුන්නේ නැත්තේ කියලා. හැබැයි අද දෙගුණයක් තුන් ගුණයක් හතර ගුණයක් වැඩි වෙලා. ඇයි සල්ලි ගැන විශ්වාස කරගන්න බැරි අය ඔක්කොම රත්තරන් වලට මාරු වෙනවා. එතකොට සල්ලි කියන්නේ ඔබට පේනවා මේ ලෝකේ බලයක් ලබා ගන්න තියෙන ක්‍රමය. ඒ නිසා තමයි සල්ලි වලට මිනිස්සු වඳ නමස්කාර කරන්නේ. ඉතින් අධ්‍යාත්මික ලෝකයේ බලය මේ ලෝකෙට ඇද ගන්නත් සල්ලි වගේ දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා මොකක්ද? ඇදහිල්ල. එතකොට ඇදහිල්ල කියන්නේ අධ්‍යාත්මික ලෝකයේ බලය මේ ලෝකයට ඇද ගන්න ඉංග්‍රීසියෙන් කියනවා the currency of the spiritual dimension. ඉතින් පුදුම දෙයක් අපි අරගෙන අපිට හොඳට තේරෙනවා සල්ලි නේ. අත් වශයෙන් බැලුවොත් සල්ලි සංකේත චින්තනයක් විතරයි. සත්තු අතර සල්ලි කිසිම වටිනාකමක් නැහැ. කන්න බෑනේ. ඒ වුණාට මිනිස්සු කෑමත් අයින් කරලා සල්ලි ගන්නේ ඒකේ බලය ඒක පිටිපස්සේ බලයක් තියෙනවා. ඉතින් කිව්වොත් රුපියල් ලක්ෂයක් අරගෙන යනවද කෑම පිගානක් අරගෙන යනවද කියලා මොනවද අරගෙන යන්නේ? හාමතේ මැරෙනවා නම් කෑම පිගාන ගනි. නැත්තම් අරක තමයි ගන්නෙ. සතෙක්ගෙන් ඇහුවොත් ඒක ප්‍රශ්නයකුත් නෙවෙයි උට. ඌ තෝරන්නේ කෑම. හේතුව මේ සල්ලිවල සංකේත බලේ තේරෙන්නේ නැහැ. ඒ වගේ අපිට තියෙනවා අධ්‍යාත්මික ලෝකයේ බලය මේ ලෝකෙට ඇද ගන්න නම් තියෙනවා කරන්සි. එහෙම නැත්තම් බලයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා ඇදහිල්ල. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඒ මට්ටම තේරෙන්නේ නැති අයට අර සත්තු වගේ තමයි. සතාට සල්ලි වල වටිනාකම තේරෙන්නේ නැහැ වගේ ගොඩක් අයට ඇදහිල්ලේ තේරුමක් නැහැ. ඇයි ඒගොල්ලන්ව ඒ තැනට අවදි වෙලා නැති නිසා. එහෙම කියලා අපිත් තේමත් තත්ත්වයට ගියාම අපිට තියෙන මහා සම්පත නැති වෙනවා. ඉතින් ඒ නිසා එක පුද්ගලයෙකුට යාඥා කෙරුවටත් මදි, මුහුණ සෙව්වටත් මදි, මනස්තාප වුණාටත් මදි, ඇදහිල්ලකුත් ඕන. ඉතින් මොනවා ගැනද මේ අදහන්නේ? ඉතින් මෙතන තමයි වැඩේ වෙලා තියෙන්නේ. අර ගොඩක් අයට මේ නූතන සමාජයේ අත වශයෙන්ම ක්‍රිස්තියානිය සාමාන්‍ය මිනිස්සු අතරට ගිය යුගයක් හැටියට 20 වෙනි සියවස ගන්න පුළුවන්. ඊට ඉස්සර වෙලා ක්‍රිස්තියානිය ගොඩක් වෙලාවට තිබුණේ සෙමිනරි වල, එහෙම නැත්නම් තාපසාරාම වල,
අධ්‍යාපනයේ තිබුණු යම්කිසි ක්‍රිස්තියානි දැක්මක් ගොඩනගපු අය අතර. හැබැයි 20 වෙනි සියවසේ ඒක වෙනස් වුණා. විශේෂයෙන්ම යුරෝපා ඇමරිකාව රටවල් වල ජීසස් මූව්මන්ට් කියලා එකක් බිහි වුණා 1960 ගණන් වල. අර හිපියෝ කියලා අපේ රටේ නම් කොණ්ඩෙක් වවපු ඔක්කොම හිපියෝ බවට පත්. ඒ වුණාට හිපියෝ කියලා ඒගොල්ලෝ සැලකුවේ අර නිදහස් ජීවිතයක් හොයන අය. ඒ අය අතර ජීසස් මූව්මන්ට් කියලා එකක් බිහි වුණා. ඒකෙන් බිහි වුණා සාමාන්‍ය මිනිස්සු අතර ඇදහිල්ල. දැන් එතනදී ගිය තත්ත්වයක් තමයි තමන්ගේ ආසාවන් වුවමනාවන් ඉෂ්ට කරගන්න අදහලා ලබා ගන්න පුළුවන් කියන අදහස ගොඩනැගුණා. කාර් එකක් ඕන නම් ඒකට මං අදහනවා. ඒකේ කාර් එකේ පාට රතු නම් ඒකට මං අදහනවා. හරියට අර ඒ මට්ටමට ඇදහිල්ල අරගෙන ගියා. ඒ නිසා ගොඩක් අය ඇදහිල්ල ප්‍රතික්ෂේප කළා. මේක නිකන් ළමා මට්ටමේ සෙල්ලමක්. එහෙම නැත්නම් මේක ආත්මාර්ථයට තුඩු දෙන ක්‍රමයක් කියලා ගොඩක් අය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අපි ඇදහිල්ලේ තේරුමට සුදු ලියවිල්ලෙන්ම ගන්න ඕනේ ආපහු කියලා. එතකොට මූණ සොයන්නත් ඕන, යාඥා කරන්නත් ඕන, නඹුරු මාර්ග අතාරින්නත් ඕන, අදහන්නත් ඕන. මොකද්ද මේ අදහනවා කියන්නේ? හේබ්‍රු 11:6. අදහිල්ල ගැන මට හිතෙනවා ප්‍රධානම වාක්‍යයක් තමයි හීබ්‍රු 11:6. මං කිව්වට පස්සේ කියන්නේ ඇදහිල්ල නැතිව අයියෝ කිසිම දෙයක් නැහැ වගේ මෙතන. හරි. ඇදහිල්ල නැතිව උන්වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීමට පුළුවන් කමක් නැත. මේකම ඇති අපිව බිම දාන්න. දැන් ප්‍රශ්නේ මොකද්ද? දෙවියන් වහන්සේව සතුටු කරන්නේ කොහොමද? ප්‍රසාදයේ දිනා ගැනීම කියන වචනේ සිංහලෙන් කිව්වට ඉංග්‍රීසියෙන් මෙහෙමයි එන්නේ. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස ගොඩක් බලපානවා. මොකක්ද? මෙතන කියනවා and without faith it is impossible to please God. දිනාගත නොහැකිය කියලා සිංහලෙන් කිව්වට ඒකේ තේරුම එනවා. ඒ වුණාට දිනා ගන්නවට වඩා දෙවියන් වහන්සේව සතුටු කළ නොහැක. දැන් ඉතින් මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මල් පූජා කරුවට මදි. අන්න ගෞරව කලාට මදි. යාඥා කිව්වටත් මදි. එහෙනම් උන්වහන්සේව සතුටු කරන්න නම් දෙවියන් වහන්සේගේ හදවත සතුටු කරන්න අපිට තියෙන ක්‍රමයක්. දැන් අපි පොඩි කාලේ හිතුවා දෙවියන් වහන්සේ සතුටු කරනවා කියන්නේ හොඳින් ඉන්නවා කියලා. කුණු අරප කියන්නේ වැරදි වැඩ කරන්නේ. ඒ තුලින් දෙවියන් වහන්සේව සතුටු කරනවා. උන්වහන්සේ සතුටු වෙනවා ඇති. හැබැයි බයිබලයේ කියනවා ඒවා ඔක්කොම එකතු කළත් හරියන්නේ නැහැ. මේ දේ නැත්තම් මොකද්ද? උන්වහන්සේව අදහන්න ඕන. දෙච්චට ඇදහිල්ලට තනක්. එතකොට මේකේ කාර් එකක් පාට ගෙවල් දොරවල් ඒව ගැන මොකුත් නැහැ. අදහිල්ල කියන මෙතන කියන්නේ මොකද්ද? ඇදහිල්ල කියන්නේ උන්වහන්සේව සතුටු කරන්න නම් උන්වහන්සේව අදහ ගන්න. ඊළඟට මේ හීබ්‍රු ලිපිය කතරු ඒ අදහ ගන්නවයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ වාක්‍යෙම මේක ලස්සනට අපිට ඉදිරිපත් කරන්න. බලන්න කියන විදිය. මන්ද දෙවියන් වහන්සේ වෙත ළඟාවන්නා උන්වහන්සේ ජීවත් වන බවත් දැක. ඒ නිසා ඉතින් පළවෙනි දේ තමයි උන්වහන්සේ ඉන්නවා කියලා අදහන්න. ඉතින් අපි සමහරු
යාඥා කරලා බලනවා ඉන්නවද දන්නෙත් නැහැ. කතරගම ගියොත් හොඳයි. එතනිනුත් උදව්වක් ගන්න. මේ ඉන්නවද දන්නෙත් නැහනේ. යාඥා කෙරුවට ඉන්නවද දන්නෙත් නැහැ. එහෙම නැත්තම් වෙන කොහේ හරි ගියොත් හොඳයි. වෙන කාට හරි කිව්වොත් හොඳයි. හරියට අර දේශපාලඥයෝ එක්ක වගේ මෙයාටත් මම කිව්වා තමයි. හැබැයි එයා ඕක කරයිද දන්නේ. ඒ නිසා මම අඳුරන තව කෙනෙක් ඉන්නවා. එයාටත් මං කියලා බලන්න. එතකොට දෙවියන් වහන්සේව සතුටු කරන්න පුළුවන් ඇදහිල්ලෙන් පමණයි. එහෙනම් ඊළඟට කියන ඇදහිල්ල කියන්නේ මොකද්ද? පළවෙනි දේ මොකද්ද? උන්වහන්සේ ජීවමාන බව අදහා ගන්න. උන්වහන්සේ ඉන්නවා. මම මේක පිළිගත්ත හැටිය ඒක දෙනන් සිත සතුටුදායකයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද? ඊළඟ කොන්දේසිය බලන්න කොච්චර ලස්සන මේක විස්තර කරලා තියෙනවා. හීබ්‍රු 11:6 ඊළඟ කොන්දේසිය බලන්න. උන්වහන්සේ සොයා එන්නවුන්ට කියන්නේ ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය. ඒ කියන්නේ උන්වහන්සේව හොයන අයට උන්වහන්සේ උත්තර දෙනවා. මෙන්න ඇදහිල්ල. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඉන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මොන්නම ප්‍රශ්නයක් මැද හරි උන්වහන්සේව හොයමින් යනවාද උන්වහන්සේ උත්තර දෙනවාමයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මෙන්න ඇදහිල්ලේ අත්විවරම. එතකොට ඒ නිසා අපි දෙයක් ගැන නෙමෙයි අදහන්නේ. උත්තරයක් ගැන නෙමෙයි අදහන්නේ. එහෙනම් කෙනෙක්ව අපි අදහන්නේ. මෙතන තමයි අපි ගොඩක් අයට වැරදෙන තැන. අපි ඉල්ලන උත්තරේ හම්බෙන්නේ නැතිකොට අපි හිතනවා දෙයයන් ආන්සෙත් නැහැ කියලා. බලන්න කොච්චර ලාබාල ලාමකයිද කියලා අපේ ජීවිතේ. ඒ කියන්නේ අපිට ඕන උත්තරේ හම්බෙන්නේ නැතුව දෙයයන් ආන්සේ නැද්ද කොහෙද? මෙතන උත්තරේ ගැන නෙමෙයි අදහන්න කියන්නේ. මොකක්ද අදහන්න කියන්නේ? උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේව හොයන අයට ආශිර්වාදයක් උත්තරයක් දෙනවාමයි. ඉතින් ඒක වැඩි දුර බලන්න ඕනේ නැහැ. ජේසුගේ ජීවිතය දිහා බැලුවොත් අපිට ලස්සනට පේනවා. බලන්න ජේසු ජෙත්සමනියේදී මරණයට මුහුණ දෙන මොහොත ආපුවම දෙවියන්ව අදාහගත්තා. උන්වහන්සේගේ මුහුණ හෙව්වා. හැබැයි ඉල්ලපු උත්තරේ නෙමෙයි හම්බ වුණේ. මොකක්ද ඉල්ලුවේ? මරණයෙන් මාව බේරගන්න. ඒක හම්බුන්නේ නැහැ. දැන් එහෙනම් ඉල්ලපු උත්තරේ දුන්නේ නැහැ. හැබැයි ඊට වඩා හොඳ උත්තරයක් දුන්නා. මොකක්ද දුන්න උත්තරේ? උත්තානය. දැන් ඒක මනුස්ස මුද්දේට තේරුම් කරන්න බෑනේ. තේරුම් කරන්න බැරි නිසා දේවතාත්තා කිව්වා මාව අදහන්න. ඕකට තමයි අදහන්න කියන්නේ. උඹට තේරෙන්නේ නැහැ මම මොනවද කරන්නේ. ඔබට මට විස්තර කරන්න බෑ මම ඔබට යහපත කරන විදිය. මාව අදහගන්න. ඔබ අදහගෙන හිටියොත් ඔබට නොතේරෙන යහපතට මං ඔබව රැගෙන යනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඇදහිල්ල පුදුම තෑග්ගක්. ඉතින් බලන්න අපිට වැරදෙන තැන අපි සිද්ධි අදහන්නේ, උත්තර අදහන්නේ, ක්‍රමවේද අදහන්නේ නැද්ද? ඒ නිසා තමයි අපි වැටෙන්නේ. ඉතින් අපිට දොස් කියන්න බෑ. හේතුව ජේසුටත් ඒ ප්‍රශ්නේ තිබුණා. ජේසුත් උත්තරයක් තමයි ඇදහිව්වේ ඉස්සෙල්ලා. මේ පාත්‍රය මගෙන් ඈත් කරන්න. ඒත් ඊට පස්සේ උන්වහන්සේ වදාහගත්තා. කොහොමද උන්වහන්සේ වදාහගත්තේ? පියාණන් වහන්සේ වදාහගත්තේ මගේ කැමැත්ත නොව ඔබගේ, ඔබ වහන්සේ යහපත් මට.
දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ජේසුස් දැනගෙන හිටියා. තාත්තා යහපත් කියලා දැනගෙන හිටියා. ඒ නිසා මට තේරුම් නැති වුණත් නොතේරෙන දේ හරහා වුණත් මට යහපත කරනවායි කියලා අදහගත්තා. මෙන්න ඇදහිල්ල. එවැනි ඇදහිල්ලක් මනුස්ස ස්වභාවයෙන් පමණක් ලබාගත හැකි එකක් නෙවෙයි. ඔක තමයි ප්‍රශ්නේ. මේ ලෝකේ ඉන්න දක්ෂම මනුස්සයාට බෑ එවැනි ඇදහිල්ලක් ඇති කරගන්න. ලෝකේ ඉන්න බලවත්ම මනුස්සයාට බෑ. හේතුව මෙවැනි ඇදහිල්ලක් මම මේ කතා කරන දෙනසේ ජීවමාන ඉන්න බවත් උන්වහන්සේ ඉෂ්ට විපාක දෙනවා හොයනකොට ඒ දෙන්නේ අපිට නොතේරෙන මට්ටමක ඉඳලා හරි උත්තර දෙනවායි කියන එක. එවැනි ඇදහිල්ලක් අපි ස්වර්ගෙන් ලැබෙනවා ඇරෙන්න ඇති කරගන්න එකක් නෙවෙයි. ප්‍රශංසා වේවා. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඇදහිල්ල කියන්නේ නිකන් අපි ගණන් හදනවා වගේ දෙයක් කියලා. මම මේක අදහනවා ඒක මට හරක හම්බ වෙනවා. මේ දේ හදනවා මේ පොරොන්දුවම දැන් ගත්තා මේක මම අදහනවා දෙන්නසේ මට මේක දෙනවා. මේ ජේසු අපට අනාවරණය කරන මේ ඇදහිල්ල එය ලැබෙන්නේ පටන් ගන්නෙ කොහෙන්ද? ස්වර්ගයෙන්. ඒක අපි අද ඒක ඉගෙන ගමු. ඒ නිසා ඒ අපි ලබා ගන්න අපි ධෛර්යයෙන් නෙමෙයි. අපි ධෛර්යමත් කරලා උත්සාහ කරනවා අදහනවා මම අදහනවා කියලා දන්නේම නැහැ මේ පැත්තෙන් ඇතුලෙන් වැටිලා. ඇයි අපි ගොඩනගා ගන්න හදන ඇදහිල්ලක්. ඒ නිසා දෙවෙනි කරුණ මම අද ඉස්සලා දැන් මම ආගෙදilla නිර්වචනය කළා. දෙවෙනි කරුණ ඇදහිල්ල ස්වර්ගයෙන් අපත් වෙතට පැමිණේ. Faith originates in heaven. Juam 3:1 Juam 3:1 එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූද ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූද නිකදේමුස් නම් මිනිසෙක් විය. අච්චරම විස්තර කරන්න යන්නේ අපි මේවා බලලා තියෙනවා ඉස්සර දේශනාවල. ඊළඟ වාක්‍යය 3:2 ඔහු එක් රැයක උන්වහන්සේ වෙත આવුත්. ඇයි රෑ ආවේ? දවල් එන්නේ නැතුව? ඇයි ඒ නායකයෙක් නිසා ජේසු එක්ක කතා කරනවා අනිත් අය දැක්කොත් එයාගේ තනතුරට හොඳ නැහැ. ඉතින් බලන්න ආගමික නායකයන්ගෙත් මමත්වය. එයාගේ තනතුරට හොඳ නැහැ. ඇයි ඒ නායකයෙක් රටේ නායකයෙක් ආධ්‍යාත්මික නායකයෙක් මේ කොහෙන්ද ආපු වඩුවෙක් දේශනා කරනවා ඒ මිනිස්සයත් එක්ක මං ගිහලා කතා කරනවා දැක්කොත් ඉවරයි. සමහර ඒ වගේ අයක පින්තූර ගන්නෙත් නැහැ මේ යුගේ. අයියෝ මෙයා එක පින්තූරයක් ගත්තොත් මිනිස්සු හිතයි මං එයාගේ වැඩ පිළිවෙල අනුමත කරනවා. එතකොට ඔබට පෙනේ කොහොමද මේ ජේසුව සලකපු විදිය. ඒ නිසා තමයි රෑ ආවේ. හැබැයි අඩු ගාන එකක් කියන්න බුල මේ මිනිස්සේ අවංක මිනිස්සේ. ඉතින් ගුරු දේවේනි කියන්නේ ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙක්යි අපි දනිමු. මන්ද දෙවියන් වහන්සේ තමා සමග වැඩ නොසිටිනසේක් නම් කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකියයි කිය. ඉතින් නිකදමස්ට ප්‍රශ්නයක් තිබුණා. බලාගෙන යද්දී නිකදමස්ගේ ඉස්කෝලේට ගිහිල්ලත් නැහැ. නිකදමස්ගේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් නැහැ. නිකදමස් අඳුරන යාළුවෝ අඳුරන්නෙත් නැහැ.
නේ තනතුරු තියන අය ආශ්‍රය කරන්නෙත් නැහැ. හැබැයි නිකදමස් කියනවා දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න බවට පේනවා ඔබ තුලින් ක්‍රියා කරන ඔක්කොම ලකුණු බලපුවාම. ඒ නිසා ආවේ අහන්න. ඔබ කවුද? ඔබ මේ දේ කරන්නේ කොහොමද? ගොඩක් අනිත් අය මේ කතා කරන්නවත් කැමති වුණේ නැහැ. ඒ අය කිව්වා මේ වගේ තැනකින් එන්න පුළුවන්ද දෙවියන් වහන්සේ සේවය කරන්න අය. කවුරුත් ගණන් ගත්තේවත් නැහැ යේසුස්. ඉතින් එතනදී තමයි මේ නිකදමස් අඩු ගානේ හොයන්න ආවේ. එතකොට බලන්න වෙච්ච වැඩේ තුන. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන් මම ඔබට කියමි. ඉතින් යෝහන් සුවිශේෂයේ එහෙම කිව්වොත් ඒ කියන්නේ ජේසුස් කියනවා මං කියන දේ පිළිගන්නම ඕන. යමෙක් නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැකගත නොහැකියයි ඔහුට වදාළසේක. නැවත නූපන්නොත්. අද මං මේ වචනේ හරහා ඇදහිල්ල තේරුම් ගන්න කැමතියි. Be born again. සමහරු අද born again කියන වචනේ අහපුවම තරහ යනවා. සමහරු අපෙන් උත්තාන. Are you born again? සමහරු කියන I am in a born again church. Born again. මොකද්ද මේ කියන්නේ? මට තේරෙන්නේ විදිය. ජේසුස් කියනවා මම මේ කරන වැඩේ තේරුම් ගන්න නම් අලුතෙන් හිතන්න ඕන. අලුතෙන් හිතන්න ඕන. ඒ අලුතෙන් හිතන්න නම් හිතන විදිය අතාරින්න ඕන. දැනට හිතන් ඉන්න විදිය අතාරින්න ඕන. ඒකට තමයි මරණය කියන්නේ. මානව එන කෙනා මැරෙන්න ඕනයි කියලා කියන්නේ. මරණය කියන්නේ මොකද්ද? මම හිතන විදියට, මම දකින විදිහට මම මැරෙන්න ඕන. මම ඒක අතාරින්න ඕන. මම ඒක අතෑරියොත් තමයි දෙවියන් වහන්සේ කරන දේ මට පේන්නේ තේරෙන්නේ. දැන් නිකදමස්ට තනතුරු තත්ත්වයන් ඔස්සේ හිතුව නිසා වැඩි දෙනෙකුට ජේසුව පිළිගන්න බැරි වුණා. ඉතින් මෙතනදී ජේසුස් කියනවා මේ මිනිස්සයාට ඔබ ඉන්න සමාජයේ ඔබ හැදුණු පොඩි කාලේ ඉඳලා හැදුණු පරිසරයේ හිතන විදිහට ඔබ මැරුණේ නැත්තම් ඔබ ඔය හිතන විදිහ අතෑරියේ නැත්තම් දෙවියන් වහන්සේ මේ කරන දේ ඔබට පේන්නේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පුදුම දෙයක් මේක. born again කියන්නේ ඒකයි. අලුතෙන් හැම දෙයක්ම පේන කෙනෙක්. එයාගේ අත්තිවාරම වෙනස්. මොකක්ද අත්තිවාරම? දෙවියන් වහන්සේ ඉන්න බව. අර මං කිව්වේ හීබ්‍රු 11:6 දෙවියන් වහන්සේ ඇත්තටම ජීවමානව ඉන්නවා. උන්වහන්සේව හොයන අයට උන්වහන්සේ පිළිතුරු දෙනවා කියන ඇදහිල්ල තියන අයට හැම දෙයක්ම ඒ තුලින් පේනවා. මේක නිකදමස්ට හරි ප්‍රශ්නයක් වුණා. නිකදමස්ට විතර නෙමෙයි අපි ඔක්කොටම ඕක ලොකු ප්‍රශ්නයක්. බලන්න නිකදමස්ගේ උත්තරේ 4. නිකදමස් කතා කරමින් ඔයගොල්ලෝ කවුරුත් කතා කරන්නේ නිකදමස් විතරයි. නිකදමස් කතා කරමින් මිනිස්සෙකු මහලුව සිටියේදී උපදින්නට පුළුවන් කොහමද? දෙවන වරටත් මව් කුසට පිවිස උබත ලැබිය හැකි දැයි ඇසීය.
5 ජේසු උත්තර දෙනවා. කිසිම බුරුලක් පෙන්වන්නේ නැහැ ජේසු. මේ මනුස්සයාට මේක තේරෙන්නේ නැහැ කියලා බුරුලක් පෙන්වන්නේ නැහැ. මොකද කරන්නේ? ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන් මම ඔබට කියමි. යමෙකු වතුරෙන්ද ආත්මයානන්ගෙන්ද නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය. ඊළඟට තව දෙයක් ඔළුවට දානවා. වතුරෙන්ද ආත්මයානන්ගෙන්ද. වතුරෙන් කියපුවම වතුරෙන් දේවල් දෙකක් කරනවා. පළවෙනි එක තමයි වතුරෙන් කරන්නේ ගිල්ලනවා. ඒ නිසා තමයි ප්‍රසාද ස්නාපනය කියලා අපි කියනකොට ප්‍රසාද ස්නාපනය උගන්වනකොට කියනවා ඒ වතුරට දාන කෙනා ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට සම්බන්ධ වෙනවා. ගිල්ලනවයි කියන්නේ මට තේරෙන විදිහට ගිල්ලනවයි කියන්නේ මම හිතපු දකපු විදිහ ඒ වතුරේ ගිල්ලනවා. මම ලෝකේ දිහා බලපු විදිය මන් දිහාම බලාගත්ත විදිය මම වතුරේ ගිල්ලනවා. මම ඒක අතාරිනවා. ඒකෙන් සෝදනවයි කියන්නේ ඒ දැක්මෙන් ඒ ආකල්පෙන් මම පිරිසිදු වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දැන් මම මේ වැඩේ කරනවා අවුරුදු 40 ගානක්. ගොඩාක් දේවල් දැකලා තියෙනවා. දැකලා ඉගෙනගෙන තියෙන දේවල් දී. ඉතින් මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපේ පසුබිමෙන් අපිට බේරෙන්න හරි අමාරුයි. ඉතින් මම විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරලා තියෙනවා මගේ ජීවිත කාලේ. ඉතින් මම සමහර කණ්ඩායම් එක්ක වැඩ කරලා තියෙනවා ඒගොල්ලෝ සමාජ සාධාරණත්වයට සාධාරණ සමාජයක් තුලින් දේව රාජ්‍ය ගොඩනගන්න කැපවෙච්ච අය. ඉතාමත්ම පිවිසිදු චේතනා එක්ක. ඒගොල්ලන් එක්ක වැඩ කරගෙන යනකොට මම දැක්ක දෙයක් තමයි සමහරුන්ගේ වැඩියෙන් මේක කාගෙන යන අයගේ යටම පදනම මාක්ස් ධර්මය. මාක්ස් දර්ශනය. ඒ පන්ති අරගලයයි මාක්ස් දර්ශනයයි ඇත්තම කියලා ඇතුළෙන්ම දැකලා ඒකට සම්බන්ධ වෙන ජේසුගේ ඉගැන්වීම් බද්ධ කරගෙන මේ වැඩේ කරන්න තල්ලු වෙනවා. ක්‍රිස්තු අනුගාමිකයෙක් තමයි. හැබැයි ඊට යටිනුත් තියෙනවා මාක්ස් ශ්‍රාවකෙක්. මාක්ස් ශ්‍රාවකෙක් ක්‍රිස්තු අනුගාමිකයෙක්. තේරුණාද මං කියන දේ? ඊට පස්සේ මම ඒගොල්ලන්ගේ එහෙම එකක් දකිනකොට මගේ ඇතුළෙත් මම දැක්කා ඒ වගේ අත්මට්ටමක් තියෙනවා. මම එන්නේ මැද පන්තියේ පවුලකින්. එතකොට පහසු ධනවත් ජීවිතයක් ගත කිරීම අපිට පුරුදු එකක්. ඉතින් මගේ හිත මම දැක්කා තියෙනවා ජේසුගේ ආදරේ කියන්නේ මේ පහසු ධනවත් ජීවිතය මට ලැබෙන එක කියලා. මේක මගේ අත තියෙනවා. මම අනිත් උන්ගේ අත තියෙනවා. මට මේක තේරුම් ගන්න සෑහෙන කල් ගියා. තවත් අය එනවා. ඒගොල්ලෝ එන්නේ මාකටිං ලෝකයකින්. ඒ කියන්නේ විශාල වශයෙන් බඩු විකුණන බඩු ගන්න මාකටිං ලෝකයකින් එන අය. ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවා ජේසු කියන්නේ තමන්ගේ හැම ආසාවක්ම ඉෂ්ට කළා පුදුම විදියට වැඩියෙන් සපයන කෙනෙක්. බලාගෙන යද්දී හොදලා හැබැයි නැවත ඉපදිලා. ඉතින් අද මට හිතුණා බලන්න ඕන මම මේක අවංකව කතා කරන්නේ මගේම හදවතේ තියෙන දේ. ඉතින් මේකත් විවේචනයෙන් ආවි. සමහරව මට කියනවා ඕගොල්ලෝ ධනවාදී විදියට හිතන්නේ.
මට තරහත් යනවා. ඔයාලා මොකද කියන්නේ ධනවාදී මම ජේසු ආනුගාමිකයෙක්. මං කියන ඔයගොල්ලෝ මාක්ස්වාදී විදියට හිතන්නේ. ඒගොල්ලොන්ට තරහ යනවා නෑ නෑ අපි නියම ක්‍රිස්තුස් ශ්‍රාවකයෝ. බලාගෙන යද්දී අපි ඔක්කොමලාට මේක යට දන්නේම නැති අත්තිවාරමක් තියෙනවා. නැවත ඉපදෙනවයි කියන්නේ මට දැන් තේරෙනවා අවුරුදු 40 ගානකට පස්සේ ඉපදෙනවයි කියන්නේ කුඩා කාලේ ඉඳලා හිතපු අත්තිවාරම අතෑරලා සමිදානනුයි උන්වහන්සේගේ වචනය සත්‍ය හැටියට පිළිගන්න තැනකට මාරු වෙනවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. ඔබ නැවත ඉපදෙන්න ඕන කිව්වේ ඒකයි. මේ විදිහටයි ඔබ දැන් ලෝකේ බලන්න ඕන. දේව වචනය තුලින් බලන්න. දේව වචනයයි ඔබේ ස්වභාවයයි ගැටෙනවා නම් ඔබේ ස්වභාවයට මැරෙන්න. දේව වචනයයි ඔබ සත්‍ය කියලා හිතන දෙයයි ගැටෙනවා නම් ඔබේ සත්‍ය අතාරින්න. දේව වචනයයි යහපතයි ගැටෙනවා නම් ඔබේ යහපත අතාරින්න. නැවත ඉපදෙන්න ඕන. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි මෙතනට අපිව කැඳවනවායි කියන එක මගේ ඇතුලේ තියෙන අරගලෙන්ම තමයි මට තේරෙන්නේ. තව සෑහෙන ගමනකුත් යන්න ඕන කියලා මට තේරෙනවා. හේතුව මේ අත්තිවාරම් කොච්චර ඇතුලේ තියෙනවද? ඒකයි නිකඩමස්ට කිව්වේ ඔබ නැවත ඉපදෙන්න ඕන. වෙන විදියකට හිතන්න පටන් ගන්න ඕන. මොකද්ද මේ වෙන විදිහ? දේව වචනයයි ඇත්ත. සමිදාන නාලෝකවත් කරපු දෙයයි ඇත්ත. ඒ සත්‍ය මගේ අත්තිවාරම හැටියට මම පිළිගන්නවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. ඔය අත්තිවාරම් මාරු වෙච්ච අය තමයි සුද්ධවන්තයෝ කියන්නේ. අපි ගත්තොත් අසීසියේ ෆ්‍රැන්සිස් හොඳම උදාහරණයක්. මැද පන්තියෙන් ආවේ. පහසු ජීවිතයකින් ආවේ. හැබැයි අත්තිවාරම මාරු වුණා. එතකොට තමයි තමන්ගේ ජීවිතයක් පෙරළුනේ මුළු ලෝකෙම පෙරළුනේ. බෙනඩික් කියන සුද්ධවන්තයා 4 වෙනි සියවස 5 වෙනි සියවසේ තනියම ගිහිල්ලා අත්තිවාරමයි පෙරළුනේ. ඉතින් අපේ ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕන අපේ අත්තිවාරම් පෙරලිලාද තියෙන පරණ අත්තිවාරම උඩ වැඩේ ලාභ නිසා තියෙන අත්තිවාරම උඩ හදන්න ලාභයිනේ. මේ වියදම අඩු නිසා මිලයක් ගෙවන්න ඕනේ නැති නිසා ඒ උඩ අපි කිතුණු ජීවිතය ගොඩනගා ගත්තා. ඒ නිසා අපි හිතන විදිහට තමයි තාමත් හිතාගෙන යන්නේ. අපේ බලාපොරොත්තු වෙනස් වෙලා නැහැ. අපේ ආසාවන් වෙනස් වෙලා නැහැ. අපි ජීවත් වෙන විදිය වෙනස් වෙලා නැහැ. ඇයි අත්තිවාරම වෙනස් වෙලා නැහැ. කොරින්ති ලිපියේ පාල්තුමායක කියනවා දමා ඇති අත්තිවාරම ඇරෙන්නට වෙන කිසිවකට අයිතියක් නැත. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමය එකම අත්තිවාරම. ඉතින් බලන්න අපි හිතන්නේවත් නැහැනේ ඇදහිල්ලටත් ওই වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ යට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා අපි කවුරුත් හිතන්නේ නැහැ. මෙන්න ඇයි අපි එකම තැන ඉන්නේ? ඇයි අපි පල් වෙන්නේ? ඇයි අපි කඩාගෙන එළියට යන්නේ නැත්තේ? ඇයි අපේ ජීවිතයෙන් උත්තරයක් නැත්තේ? මෙන්න නැවත ඉපදෙන්න ඕන. born again කියලා හරියන්නේ නැහැ. මේ තැනට පෙරලෙන්න ඕන. පැහැදිලිනේ මං කියන දේ. හැබැයි එතනින් නවතින්නේ නැහැ. බලන්න ජේසුස් කියනවා වතුරෙන්ද ආත්මයානන්ගෙන්ද මම මේ තියෙන දේ මං කියන්නේ. මට හිතෙනවා ඔය ඇදහිල්ලට ආපුවම නෑ ජේසුස් පෙන්නන සත්‍ය තමයි මගේ අත්තිවාරම කියන තැනට ආපුවම සමිදානෝ ශුද්ධාත්ම ස්නාපනය දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර වචනවල නියම තේරුම ඒකේ බලය අපේ හදවතට කිදාබයි. ප්‍රශංසා වේවා
ප්‍රශංසා වේවා. එතකොට තමයි අර අත්තිවාරම් කුඩු වෙලා ගිහිල්ලා මහා අතුලාන්ත මෙහෙවීමකින් පුදුම විදියට අරමුණට යනවා. මෙන්න ඇදහිල්ලේ පුදුම දේ මේ ඉදිරිපත් කරනවා. එතකොට දැන් සිත වෙනස් කරගෙනත් මදි. එතනට අපි යන්න ඕන අපිට සුද්ධාත්ම ස්නාපනය ඕන. එතකොට මොකද වුනේ? අර වචනම ජේසුගේ වචන, දේව වචනය, බයිබලයේ වචන සභාවේ ගැන්වීමම පණ ගැන්වෙනවා. ඇදහිල්ල ජීවමාන වුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි හොඳටම මේක අල්ලගන්න. එදා මම කියවමින් හිටියා ෆාදර් රේනේ කැන්ටල මේසා කියන පියතුමාගේ අත්දැකීම ලියලා තිබුණා. උන්වහන්සේ ඇත්ත වශයෙන්ම charismatic renewal පිබිදීමේ අත්දැකීමේ ඇත්ත වශයෙන්ම පාස්ටර් හැටියට, බාරකරු හැටියට වැඩ කරනවා කතෝලික සභාවේ. ෆ්‍රැන්සිස්කානු නිකායේ දේව ධර්ම ශාස්ත්‍රඥයෙක්, කියන්නේ හොඳටම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. හැබැයි එයා කියනවා ශුද්ධාත්ම ස්නාපනයේ අත්දැකීමට යාඥා කරුවට පස්සේ එයා ප්ලේන් එකක යනවලු ඩිවයින් ඔෆිස් එක අරගෙන, ඒ කියන්නේ හැමදාම පියතුමෙක් කියවන්න ඕන ඔෆිස් එක අරගෙන ඒ හැමදාම කියවපු වචන කියවන්න පටන් ගත්තම ඒ වචන ගිනිගත්තාලු. ජීවමාන වුණාලු. හදවතට දේව ආදරය අරගෙන ආවලු. මෙන්න දෙවියන්ව අත්දකිනවා ඒ තුල. ඒ නිසා මේ ශුද්ධාත්ම ස්නාපනයේ අත්දැකීමයි නැවත ඉපදීමේ හදවතයි එකතු වුණාම බලවත් ලෝකෙ පෙරලන ඇදහිල්ල අපේ ජීවිතයට පැමිණෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ඒකත් එක්ක බද්ධ කරගත්තොත් අපි ඉස්සෙල්ලා බලපු ආකල්ප මොනවාද? ඉස්සෙල්ලා බැලුවා ආකල්ප අත වශයෙන්ම කිව්වේ යාඥාව, මූණ සෙවීම, නපුරු මාර්ග අත්හැරීමට මේ ඇදහිල්ල දාගන්න ඕන. එතකොට තමයි නියම පෙරලියක් ඇති වෙන්නේ. එතකොට මෙතනට එන්න අපිට අවශ්‍යයි. අද මේ සතිය ඔබට මම ආරාධනා කරනවා, මොකක්ද ඉස්සෙල්ලා බලන්න අත්තිවාරම මොකද්ද? සුද්ධාත්මයන්ට කියන්න මට පෙන්නන්න. ඒ අත්තිවාරම වතුරේ ගිල්ලන්න. වතුරේ ගිල්ලපුවාම උන්වහන්සේ මොකද කියන්නේ? ඔබ ඔයක දේ අතාරිනකොට මගේ අත්තිවාරම මං ඔබට දෙන්නම්. ඉතින් මතක තියාගන්න ඕනේ කතෝලික අපිට පෞද්ගලිකව මට හම්බ වෙන අනාවරණේ විතරක් නෙවෙයි. හොඳට ඒක මතක තියාගන්න. දැන් නූතන සභාවේ වෙලා තියෙන වැඩ, නූතන ලෝකේ වෙලා තියෙන වැඩක් තමයි මේ අත්දැකීම් ලබන අය අන්තිමට තමන්ට ලැබෙන අනාවරණය ඔස්සේ ගමන් කරනවා, අනිත් අයව මෙහෙවනවා. කතෝලික අපිට එහෙම දෙයක් නැහැ. අපට ඒ අනාවරණේ ලැබපු අය ඉතිහාසයේ පුරා ඉන්නවා. ඉතින් වසර 2000කට එදා මම අහගෙන කෙනෙක් දේශනාවක් දෙනවා. කිව්වා සභාවේ පිළිගත් සුද්ධවන්තයෝ 11000 ගාණක් ඉන්නවා කියලා. එතකොට ඔය හැම කිනාටම දැනස අනාවරණය වෙලා තියෙනවා. එතකොට අපිට ලැබෙන අනාවරණය ඒගොල්ලන්ගේ අනාවරණයත් එක්ක සංසන්දනය වෙලා යන්න ඕන. ඉතින් අපිට ඒකෙන් මඟ පෙන්වීමක් තියෙනවා. සභාවේ ඉගැන්වීම් වල තියෙනවා. ඒ දෙකම එකතු කරගෙන ඇතුලෙන් එන අනාවරණයත් අති වැදගත් ගමනට. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. එහෙම නැත්නම් පොතේ තියෙන ධර්මතාවයන් විතරක් අපි අල්ලගත්තොත් අපි ගුරුවරයෝ බවට පත් වෙනවා. ඉතින් අද ගුරුවරයෝ ගොඩක් ඉන්නවා, දක්ෂ ගුරුවරයෝ ඉන්නවා, දක්ෂ හැබැයි ඒ අර පෞද්ගලිකව මේ ආලෝකයක් එනවා ඇදහිල්ල ඇතුලෙන් ගොඩනගන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අද අපි සත්‍ය ඉල්ලගමු.
අනිත් පැත්තෙන් මේ ඇදහිල්ලට තවත් කොටසක් තියෙනවා. ඒ තමයි රෝම 12:3. ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහලින් නොසිතන ලෙසත්, ඒ කියන්නේ පාවුල්තුමා කියන මේ ඔබ ඉදිමෙන්න එපා, හිතන්න එපා ඔබ ලොකුයි කියලා. ඒක තමයි ඔය කියන්නේ. දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට ස්තන්පත් සිතින් සිතන ලෙසත්. මට ඕන අර කෑල්ල තමයි. මොකක්ද? එකිනෙක දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ල. මේක ගොඩාක් වටිනවා. බයිබලයේ අපිට කියනවා ඇදහිල්ලත් තෑග්ගක්. ඒක බුද්ධියෙන් දිනාගන්න එකක්වත් අපේ තියෙන හැකියාවෙන් හොයාගන්න එකක්වත් නෙමෙයි. ඇදහිල්ල තෑග්ගක්. කාගෙන්ද හම්බ වෙන්නේ? දෙමව්පියන්ගෙන් නෙමෙයි. කාගෙන්ද හම්බ වෙන්නේ? දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා මම ඔබට ඉදිරිපත් කරනවා ප්‍රේමන්තේනි, මේ ඇදහිල්ලේ තෑග්ග අපි ඉල්ලලා යාඥා කරන්න. මේ සතිය අපි ඒක කළොත් එකක් අපි සඳහාම, ස්වාමිනී මට ඔබ වහන්සේ නියම කරලා තියෙන ඇදහිල්ල මා තුළ ප්‍රකාශ කරන්න. අනිත් එක අපි කියනවනේ මේ ආනන්දයෝ අදහන්නේ අර ආනන්දයෝ අදහන්නේ කියලා. අපි එහා වෙනුවෙන් ඇදහිල්ලේ තෑග්ග මැදිහත් වෙනවා. ස්වාමිනී මේ ඇදහිල්ලේ තෑග්ග ලබලා දෙන්න. ඉතින් මට පෞද්ගලිකව එවැනි අත්දැකීමක් තියෙනවා. ඒ තමයි මගේ අම්මා මං වෙනුවෙන් කරපු යාඥා. මම ඇදහිල්ල ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඉතින් මගේ මව මගෙන් අඬලා අහනවා, ඇයි ඔබ විශ්වාස කරන්න බැරි? එතකොට මම ඒ කාලේ කියවලා තිබුණා පාවුල්තුමාගේ ජීවිතය ගැන පොතක්. ඒක තියෙන The Great Line of God කියලා. ඉතින් ඒ පොත මං කියවනකොට මම දැක්කා පාවුල්තුමාව දෙවියන් වහන්සේ බලෙන් ඇවිල්ලා අල්ලගත්තේ. හෙව්වෙත් නෑ, මොනවත් කළේ නෑ. ඉතින් මං අම්මට කියනවා, ඉතින් දෙවියන් වහන්සේට පුළුවන් ඕන නම් මටත් ඇවිල්ලා ඔළුවට ඇඟිල්ල තියලා කතා කරන්න. එතකොට මං එන්න. ඒකට තමයි යාඥා කළේ. ඒක තමයි මට සිදු වුණේ. එතකොට මට තේරෙනවා මේ ලෝකේ ඕන කෙනෙකුට දී තෑග්ග දෙන්න පුළුවන්. එයා ඉල්ලන්නේ නැත්නම් අපිට පුළුවන් එයා වෙනුවෙන් ඉල්ලන්න. එතකොට වෙන්නේ ඒ මැදිහත් වීම තුල දෙවියන් වහන්සේට පුළුවන් එයා විතරක් නෙමෙයි, එයා තුලින් ගොඩාක් අයගේ ජීවිත පෙරලන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? එතකොට අපිට පෙනෙයි මේ ඇදහිල්ල ගැන තියෙන වටිනාකම. එතකොට ඇදහිල්ල කියන්නේ ඉස්සෙල්ලා කිව්වා උන්වහන්සේ ජීවමානයි කියලා පිළිගන්න ඕන, දකින්න ඕන. උන්වහන්සේ හොයන අයට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඊළඟට අපි දැක්කා ඇදහිල්ල කියන්නේ ඇත්ත වශයෙන්ම නැවත ඉපදෙන්න ඕන. නැවත ඉපදෙන්න ඕනයි කියන්නේ වතුරෙන් සහ සුද්ධාත්මයන්ගෙන්. එතකොට වතුරෙන් කියලා මම ඔබට තේරුම් කළා. මොකද්ද වතුරෙන් ඉපදෙනවයි කියන්නේ? අපේ අත්තිවාරම ගිල්ලනවා. හොඳ නරක යහපත අයහපත සතුට දුක ගැන අපේ තියෙන තේරුම අපි ගිල්ලනවා, අතාරිනවා. අතෑරලා දේව වචනයෙන් එන ජේසුගෙන් එන තේරුම අපි අදාහ ගන්න. ඒක තමයි නැවත ඉපදෙනවයි කියන්නේ. අපි අලුත් ලෝකයක් දකින්න මනන් ගන්නවා. අපි තනියම නෙමෙයි ඒක කරන්නේ. අපි ඒකට තීරණය ගත්ත හැටිය සුද්ධාත්මයන් වහන්සේ එය අප තුල ජීවමාන කරනවා. ප්‍රශංසා වේවා,
ප්‍රශංසා වේවා ප්‍රශංසා. එතකොට ඇදහිල්ල කියන්නේ චින්තනයකින් කරන දෙයක් විතරක් නෙමෙයි. සිතුවිලි වලින් කරන දෙයක් විතරක් නෙමෙයි. අපි මේ චින්තනය සිතුවිලි වලින් මේ හදවත වෙනස් වුණාට ශුද්ධාත්මයන්ගේ ස්නාපනය එය අප තුල ජීවමාන කරන්න ඕන. ඒ සඳහා තමයි අපි යාඥා කරන්න ඕනේ. ඒකයි කිව්වේ ඇදහිල්ල දෙනන්සේ දෙන දීමනාවක්. නැත්තම් අර අත්තිවාරමෙන් බේරෙන්න බෑ. අපි පොඩි කාලේ ඉඳලා හැදිලා තියෙන අත්තිවාරම එච්චට හයි වෙලා ඒක තියනවා කියලාවත් අපිට පේන්නේ නැහැ. ඉතින් අත් වශයෙන්ම ওই ප්‍රශ්න තියෙන අයට කවුන්සලින් කරපුවාම අපි අත්දකලා තියෙන දෙයක් තමයි ලොකුම ප්‍රශ්න තියෙන අයට ප්‍රශ්නයක් තියෙනවයි කියලා පේන්නෙම නැහැ. ඔව්. ඒ ප්‍රශ්නයක් තියෙනවයි කියලා පේන්නේ නැති නිසා තමයි ප්‍රශ්නේ ලොකු වෙලා තියෙන්නේ. තමන්ගේ ප්‍රශ්නේ පේන අයට විසඳ ගන්න ගොඩාක් ලේසි. ඒ නිසා මෙන්න අපේ අත්තිවාරම අද මම අවසන් කරන්න කැමති මේ මාතෘකාවේ. අපි ගොඩක් දේවල් අදහන්න පුළුවන් නේ. අදහන්න ඕන දේවල් මොනවද? What is it that we have to believe? හරියට අර රෝදේ හබ් එක වගේ නේ. බයිසිකල් රෝදේ එහෙමනේ ස්පෝක් තියෙනවා හැමතැනම. හැබැයි මැද හබ් එකක් තියෙනවා. ස්පෝක් එකක් දෙකක් ගැලවුණාට ප්‍රශ්නයක් නැහැ යන්න පුළුවන්. හබ් එක ගියොත් ඉවරයි. එහෙනම් අද අපි බලමු මේ සතියේ ඇත්ත වශයෙන්ම ඇදහිය යුතුම දෙයක් තියෙනවද? Is there a foundational thing that we need to believe? මට පේනවා ඒක තියෙනවා කොලෝසි ලිපියේ 3 වෙනි පරිච්ඡේදයේ. කෙනෙක්ගෙන් ඇහුවොත් ඒක කියයි ජේසුව තමයි අපි අදහන්න ඕන කියලා. හැබැයි මේ ජේසුව අදහන්නේ ජේසුව අදහන්න ජේසු ගැන මොනවද අදහන්න ඕන? කොලෝසි 3:1 අපි ඒක කියමු. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. දැන් මෙතන තියෙන වටිනාම දේ තමයි ඇත්ත වශයෙන්ම මේ වාක්‍ය අරගෙන බැලුවොත් මෙතන කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින්. ඒ කියන්නේ කරලා ඉවරයි. ජේසු උත්ථාන වුණාම ඒ උත්ථානයේ ජීවිතය මා තුලට ඇවිල්ලා ඉවරයි. ඒක තමයි මේ කියන්නේ. ලැබූ බැවින් ලැබෙන්න යන බැවින් නෙවෙයි. ඊළඟට කියනවා තුන්වෙනි වාක්‍ය වගන්තිය බැලුවොත් 3:3 මන්ද ඔබ මරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සැඟවී පවතී. ඊළඟ ආපහු තේරෙන්නේ නැති දෙයක් කියනවා. මොකද්ද? උත්ථාන වුණා කියනවා ඉස්සෙල්ලා. ඊළඟට කියනවා ඔබ මැරිලායි තියෙන්නේ. ඒ නිසා කියනවා ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන්සේ තුල සැඟවී පවතී. මට තේරෙන විදිහට උන්වහන්සේ අපට කියනවා ප්‍රධාන දෙයක් අදහන්න. මොකද්ද? ජේසු කුරුසේ මැරෙනකොට මාවත් ඒතන්ට අරගෙන ගියා. ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මගේ අර මං කිව්ව ඉස්සෙල්ලා අත්තිවාරම තියන්නේ අර පොඩි කාලේ ඉඳලා හැදුණු අත්තිවාරම. ඒ අත්තිවාරම තමයි කුරුසේ යන ගැහුවේ. එතකොට උන්වහන්සේ උත්ථාන වෙනකොට
උන්වහන්සේ මාවත් උත්තාන කරගෙන ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? ජේසු ගෙනල්ලා තියෙන අලුත් ජීවිතය මා තුලට එවලා ඉවරයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මේක ඉවරයි නම් අදහා ගන්න ඕනයි කියන්නේ. මේ කියනවා බලන්න දෙවනි වගන්තියට දැන් යන්න. මේ තුනනේ මං කිව්වේ දෙකට යන්න. මෙතන කියනවා එහෙනම් මං මේක මේ විදිහට ගෙනාවේ එතකොට තේරෙන විදිහට 1 3 2. මෙතන කියනවා ලෞකික දේ කෙරෙහි නොව කියන්නේ ලෞතුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. මොකද කියන්නේ? තේරෙන දේට ඔළුව දාලා ඇත්ත කියන්නේ නැතුව මම කියපු දේ අදහා ගන්න. මොකද්ද මං කියපු දේ? ක්‍රිස්තුස් වහන්සේ මැරෙනකොට උන්වහන්සේව කුරුසේ ඇන ගහනකොට මගේ අර අත්තිවාරම් පාපිෂ්ඨ ස්වභාවයත් ඇන ගහලා ඉවරයි. ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වෙනකොට උන්වහන්සේගේ අලුත් ජීවිතය මා තුලට එවලා ඉවරයි. ඉතින් වැඩේ එවලා ඉවර නම් අත්තිවාරම දී කඩලා ඉවර නම් ප්‍රතිඵලකෝ. ප්‍රතිඵලයේ ලබන්න නම් අර කරන්සි සල්ලි පාවිච්චි කරන්න ඕන. මොකද්ද පාවිච්චි කරන්න ඕන? සල්ලි කරන්සි. ඒකට අපි මුල ඉඳලම කිව්වා මොකද්ද? ඇදහිල්. ඒ නිසා විවිධ දේවල් කාර් එකක් හම්බ වෙනවයි කියලා අදහන්න ඉස්සර වෙලා, ගෙයක් හම්බ වෙනවයි කියලා අදහන්න ඉස්සර වෙලා, මගේ මේ ආසාව ඉෂ්ට වෙනවයි කියලා අදහන්න ඉස්සර වෙලා අපිට අදහන්න කියනවා උන්වහන්සේගේ මරණයට මාව සම්බන්ධ කරලා ඉවරයි. ඒ නිසා මගේ බිඳුණු කැඩුණු ස්වභාවය උන්වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මම ඒක අදහනවා. උන්වහන්සේගේ උත්ථානයට මාව සම්බන්ධ කරලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේගේ උත්ථානයේ ජීවිතය මා තුළට ශුද්ධාත්මයන් තුලින් එවලා ඉවරයි. මම මේක අදහනකොට ඒ ප්‍රාතිහාර්ය මා තුළ සිදු වෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. මට තේරෙන්නේ ඔය අත්තිවාරම හදාගන්න නැතුව අදහන්න ගියාම අපි අදහන්නේ ලෞකික දේවල්. ඒ නිසා තමයි මේ කැඳවීම තියෙන්නේ නියම සුභාරංචිය අදහා ගන්න. ඒක කරලා ඉවරයි බැංකුවෙන් ගන්න තියෙන්නේ දැන්. ඒක වෙනුවෙන් ඩිපොසිට් එක දීලා ඉවරයි. කවද්ද දුන්නේ? කල්වාරියේ දුන්නේ. ඩිපොසිට් එක දැම්මා. පරණ ජීවිතේ නැති කළා. ඒකයි අපි කියන්නේ උන්වහන්සේ අපි වෙනුවෙන් මිලයක් ගෙව්වයි කියලා. වැඩි දින් දැන් එකතු කරන්නේ කොහෙන්ද? මිලය ගෙවලා ඉවරයි, එකතු කරන්න ඕන. උන්වහන්සේ අලුත් ජීවිතයක් දීලා ඉවරයි. ලබා ගන්න කොහෙන්ද? බයිබලයේ කියනවා ඒ හැම දෙයක්ම ලබා ගන්න නම් ඇදහිල්ල පාවිච්චි කළ යුතුමයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඒ නිසා අපි අවසන් කරමු. ලෞකික දේ කෙරෙහි නොව මනුස්ස මට්ටමෙන් තේරෙන දේට විතරක් නෙවෙයි, ලෞතුරු දේ කෙරෙහි, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අනාවරණය කරලා තියෙන දේ කෙරෙහි සිත යොමු කරන්න. මේ සතියේ අපි අදහම් මේ ප්‍රාතිහාර්යය සිදු වෙලා ඉවරයි. මා තුල වෙනවා, අපි ජීවත් වෙන ලෝකයේ තුල එය සිදු වෙමින් පවතිනවා. මටත් එය ඉක්මන් කරන්න කොටසක් තියෙනවා. මමත් ඒක තමයි මගේ දූතකාර්ය. ඒ උන්වහන්සේ මේ ලෝකයේ තුල කරන දෙයට මම සහභාගී වෙමින් ඉක්මන් කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි පොඩි යාඥාවක් කියමු. ආදර ජේසුනි, මේ ඇදහිල්ලේ සුබ ආරංචිය අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ ඇත්තක් කරන්නට ශුද්ධාත්ම ස්නාපනය ආලේපය අප තුළ ක්‍රියාත්මක කරන්න. මෙකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා. ආමෙන්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා.
මිත්‍රවරුනි අපි උන්වහන්සේගේ ඉදිරියට යමු. අපිත් මේ ලෝකෙට ඉපදෙන්නටත් පෙර උන්වහන්සේගේ හදවතේ උන්වහන්සේ ආදරයෙන් අපිව තෝරාගත්තේ කියලා දේව වචනේ කියවෙනවා. අපි අද වචනේ ඇහුවා වගේ අපි දන්නා දේ පසකින් තියලා දේව වචනේ අපිට කියන ඇත්ත අදහන තැනට අපි දැස් යොමු කරගමු. මනස අපි ඒ කෙරෙහි යොමාගමු. මේ මොහොතේ අපි ඉන්න තැනක දැස් වසාගමු. අපි ස්වාමින් වහන්සේට කියමු, ජේසුනි, ඔබ වහන්සේ අද අපිට කතා කරා වගේ අපි දන්නා දෙයින් අපිව මුදවන්න ස්වාමිනේ. අපි දන්න දේ නෙමේ, අපිට තේරෙන දේ නෙමේ, සත්‍ය කෙරෙහි අපිව අරන් යන්න කියලා අපි කියමු ස්වාමිනේ. මේ මොහොතේ ඔබ වහන්සේගේ නාමයෙන් අපි මේ ඔබ වහන්සේගේ ඉදිරියේ ඉන්න මොහොතේ මගේ ස්වාමිනේ එපිස 1:4 කියනවා වගේ මේ ලෝකේ අත්තිවාරම් දමන්නටත් පෙරයි ඔබ වහන්සේ අපිව තෝරාගත්තේ ආදරයෙන් ඔබ වහන්සේගේම වෙන්නයි කියලා. ඒ සත්‍යයට අපිව රැගෙන යන්න මගේ ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. නමස්කාර වේවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ ආදරයෙන් අපිව තුරුල් කරගන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ ආදරයෙන් අපිව වසා ගන්න මගේ ස්වාමිනේ. ඒ ආදරය පමණයි සත්‍යය මේ ලෝකේ. ඒ නිසා ඒ ඇත්ත අපිට තහවුරු කරලා දෙන්න ස්වාමිනේ. ස්තුතියි මගේ ස්වාමිනේ. ප්‍රශංසා වේවා ජේසුනේ. නමස්කාර වේවා ස්වාමිනේ. හාලෙලූයා හාලෙලූයා. සුදේවි ස්වාමී සුදේවි ජේසුනි. ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණු සුමේවිලි ඔබ තොරලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණු සුමේවිලි මට ඔබ විශ්වාසයි. ඔබ මගේ ජීවිතයයි. හැමදාමත් තේමයි. ජේසුනි මට ඔබ විශ්වාසයි. ඔබ මගේ ජීවිතයි. හැමදාමත් කඩාගෙන වැටිලා ඉන්න අපි නිරන්තරයෙන්ම අපි ගැන විතරක් හිතාගෙන ඉන්න අපි
මොන අතකට හැරෙන්නද කියලා තේරුමක් නැති අපි මේ මොහොතේ ඔබ වහන්සේගේ දෙපා මුලට එනවා මගේ ස්වාමිනේ. තාත්තගේ ආදරය අපිට ඇත්තක් කරන්න අපි වැටිලා ඉන්න මේ උගුලෙන් අපිව ගොඩ ගන්න ස්වාමිනේ. ජේසුනි ඔබ වහන්සේ ගැලුම්කාරයාණන් කියලා කියනවා. ඔව්. අපි මේ වැටිලා ඉන්න උගුලෙන් අපිව ගලව ගන්න ඔබ වහන්සේ. ස්වාමිනී මේ ලෝකේ තියෙන බොරුවට අපි අහු වෙලා ඉන්නේ. මේ ලෝකේ තියෙන දේ අපිට ඇත්තක් වෙලා තියෙන්නේ. අපේ පසුබිම අපිට ඇත්තක් වෙලා තියෙන්නේ. මගේ ආකල්ප මට ඇත්තක් වෙලා තියෙන්නේ මගේ ස්වාමිනේ. ඉන්නේ හාට දෙයක් අපි අදහන්නෙත් නෑ. අපි ඒ දිහා බලන්නෙත් නෑ. අපි පිළිගන්නෙත් නෑ. මගේ ස්වාමිනේ ජීවිතේ මෙතෙක් කල් හරි කියලා අල්ලාගෙන ආපු දේවල් නිසාම අද වෙනකොට ජීවිතේ අපිට ගොඩාක් වැරදිලා. අපි වේදනාවල් වලට මූණ දීපු වෙලාවල් මහා ගොඩයි ස්වාමිනේ. දැන් අද අපිට විශ්වාසයි ඔබ වහන්සේගේ අනුග්‍රහය. මගේ ජේසුනේ ඔබ වහන්සේගේ ආදරයෙන් ඔබ වහන්සේ අප තුලට වගුරන ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් අපිව ඒ බොරුවෙන් අනිවාර්යෙන් අපි මිදෙනවාද ස්වාමිනේ. ආදරය හොයාගෙන ගියා. මිනිස්සු පස්සේ ගියා. සතුට හොයාගෙන ගියා. ආශාවල් පස්සේ දිව්වා. මගේ ස්වාමිනේ ඒ හැම දෙයකම අන්තිමේ උනේ වේදනාව පමණයි ස්වාමිනේ. පසුතැවිල්ලක් පමණයි මගේ ජේසුනේ. නමුත් අද ඔබ වහන්සේ අපිට ඇත්ත අත්දැකීමක් කරනවා ජේසුනේ. දේව වචනේ පමණයි ඇත්ත ලියවිලා තියෙන්නේ. ඒ නිසා ඒ ආදරය අද අපිව මුදවනවා. ඒ ආදරය අද අපිට දේව වචනය ඇත්තක් කරනවා ස්වාමිනේ. මේ ලෝකේ දෙයට නෙමෙයි මේ ලෝකෙන් එහාට ගිය තැනට අපේ මනස යොමු කරගන්න කියලා ඔබ වහන්සේ වචනේ අපිට කිව්වා ස්වාමිනේ. මේ ලෝකේ චූටි දේවල් පොඩි දේවල් වලට අපි අහු වෙලා අපි රණ්ඩු වෙනවා. අපි තරහ වෙලා අපිට සමාව දී ගන්න බෑ. ස්වාමිනේ අපි වැටිලා. ඔබ වහන්සේ එතනින් අද අපිව මුදවනවා ස්වාමිනේ. අපිට සතුට කියන එක නැති වෙලා අපිට සාමය කියන එක නැති වෙලා ස්වාමිනේ සතුට සාමය හොයන්නත් අපි වෙන ඇබ්බැහිකම් වලට ගොදුරු වෙලා මගේ ස්වාමිනේ ඔබ වහන්සේ අද අපිව එතනින් මුදවනවා. මේ වෙනකොටත් ඒ ආදරය අපේ හදවත් තුලට වැగిරෙනවා ස්වාමිනේ. මේ වෙනකොටත් ඒ ආදරය අපිට ඇත්තක් වෙනවා අපේ ඇතුළාන්තේ. ජේසුනි ඒ නිසාම අපේ කටහඬ අපි අවදි කරනවා. අපේ හදවත අපි ඔබ වහන්සේට ඔසවනවා. අපේ දෑත් අපි ඔබ වහන්සේට ඔසවලා ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ස්තුති ජේසුනේ. ඒ ඔබ වහන්සේගේ ආදරයට නිමක් කොනක් නැති ඒ ආදරයට ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ ස්වාමිනේ. ප්‍රශංසා වේවා ජේසුනේ. නමස්කාර වේවා ස්වාමිනේ. හලෙලුයා 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 ස්වාමිනේ. ගිනිගත් සිතෝවෙන නිවිනා තුරුමා ඔබ තුරුලේ ඉන්නම්. පවිතු මගේ සිත සීදී යනතුරු ඔබ පා නමදින්නම්. තනිවෙන්නට කිසි දිනක ඉඩ නොදී ඔබ පසුපස එන්නම්. දැතින් ඔබේ අත අල්ලාගෙන මා ගියක් මුමුණන්නම්. ජේසුනී
ඔබ මගේ ජීවිතයයි හැමදාමත් තේමයි ජේසුනේ ජේසුනේ මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් ජේසුනේ ඇයි මම මේ ලෝකෙට ඉපදුනේ කියලා හිතනවා ජීවිතේ අරමුණ මොකද්ද කියලා හිතෙනවා බොහෝ වෙලාවට ඒ වගේ දෙයක් ඒ වගේ ප්‍රශ්න දිහා මම ඇත්තටම කවුද මම මොනවටද මේ ලෝකෙට ඉපදුනේ කියලාවත් හිතලවත් නැහැ ස්වාමිනේ අරමුණක් නැතුව ඔහේ ගලාගෙන යන ජීවිත ගත කරනවා මගේ ස්වාමිනේ. නමුත් වහන්සේ මතක් කරනවා දේව වචනේ කියවෙනවා කියලා. ගීතාවලි 139 කියනවා. මගේ දෙවිඳාණෙනි ඔබ වහන්සේමයි මාව මගේ මව් කුසේ තැන්පත් කරේ. මගේ ඇටකටු හැදෙනකොට මගේ හිස කෙස් වැවෙනකොට ඒ මව් කුස තුල මගේ ස්වාමීන් වහන්සේ මා දිහා බලාගෙන හිටියා. මගේ දෙමව්පියෝ මාව දකින්නටත් පෙරයි ඔබ වහන්සේ මාව දැක්කේ. මගේ ස්වාමිනී ඒ මව් කුසේ මන් තැනෙන කොටයි ඔබ වහන්සේ මගේ ජීවිතේ සැලැස්ම ලිව්වේ. මම මේ ලෝකෙට ඉපදෙන්නටත් පෙරයි. ස්වාමිනී ඒ නිසාම අපි හැම කෙනෙකුටම අරමුණක් තියෙනවා. සැලැස්මක් තියෙනවා. අපි ඒ සැලැස්ම තුලද කියන එකයි ප්‍රශ්නේ ස්වාමිනී. අපි ඒ සැලැස්ම තුලද ජීවත් වෙන්නේ අපි හරි අරමුණේද ජීවත් වෙන්නේ කියලා ස්වාමිනී. ඒ නිසා තමයි අපිට කියන්නේ අපි දන්නා දේ අතහරින්න. මං ඉපදුනා මං ගොඩ නැගුණු වැඩුණු ඒ පරිසරයේ පසුබිම ඒ දන්න දේ අතහරින්න. මගේ ස්වාමියාණන් වහන්සේ මගේ මැවුම්කරු මා වෙනුවෙන් සැලැස්මක් ලියලා තියෙනවා. මන් දන්න දෙයින් මගේ පසුබිමෙන් මාව නිදහස් කරන්න ඕන නිසා උන්වහන්සේ කුරුසපත් වෙනකොට මගේ මේ ලෝකේ තියෙන බොරුව කුරුසෙට එන ගැහුවා. අද අපි උන්වහන්සේ තුල උත්ථාන වූ ජනතාවක්. ඒ ඇදහිල්ලට උන්වහන්සේ අපි වරගෙන යනවා. මේ සැඳෑවේ මේක තමයි අපි ලබන අනුග්‍රහය. මේක තමයි අපේ ජයග්‍රහණය. මේ කරා තමයි අද අපි යන්නේ. ඒ නිසාම මගේ මිත්‍රවරුනි දැන් මේ වෙනකන් හරි ඒ ආදරය දැනුනේ නැත්තම් අපි මේ ජයග්‍රහණයට ගෙනියන මේ ආදරය අපිට දැනුනේ නැත්තම් අපි උන්වහන්සේට අද්ද කොසවලා කියමු ස්වාමිනේ මෙන්න මගේ හදවත මම විවෘත කරගෙන ඉන්නේ. මට ඔබවහන්සේගේ ආදරය ඇත්තක් කරන්න. මාව නිදහස් කරන්න ස්වාමිනේ. මම වැටිලා ඉන්න බොරුවෙන් මාව මුදවන්න ස්වාමිනේ. ඔබ වහන්සේ මගේ ගැලුම් කාර්යාණන්. ඔබ වහන්සේ මගේ ජීවිතේ ස්වාමියාණන්. ඔබ වහන්සේගේ අතේ පමණයි ඒ සැලැස්ම තියෙන්නේ. මගේ ජීවිත සැලැස්ම තියෙන්නේ මගේ ස්වාමිනේ. ඔබ වහන්සේ ඇදහිල්ලට අපිව ගෙනියන නිසා ඔබ වහන්සේ අපිව නිදහස් කරන නිසා ඔබ වහන්සේ ආදරෙන් අපිව පුරවන නිසා මගේ ස්වාමිනේ අපි වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. නමස්කාර වේවා ස්වාමිනේ. හalleluya hallelujah 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 ස්වාමිනේ. ප්‍රශංසා වේවා ජේසුනේ. නමස්කාර වේවා ස්වාමිනේ. hallelujah. දුකින් පෙළෙන මිනි සුන්නහුරක්ගෙන ඔබ පාමුල වැට
සැනසීමක් අය දින්නට සිත සිත මල්දෝතක් උදමී විශ්වාසයේ මට විශ්වාසයේ කිසි දින මාත නොහාරේ ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇතේ විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මාත නොහරේ ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිවි ලැබෙනු ඇතේ ජේසුනී මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එමයි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි ස්වාමින් වහන්සේ කතා කරනවා කෙනෙකුට මේ කෙනා පිටරට රැකියාවක් කරමින් සිටියේ මේ වෙනකොට මේ ප්‍රශ්නය නිසා රැකියාවට යන්න විදිහක් නැහැ රැකියාව නැති වෙන විදිහක් තමයි තියෙන්නේ ස්වාමින් වහන්සේ කතා කරලා කියන්නේ මගේ දරුවා හිත කලබල කරගන්න එපා ඔබට යහපත් දේ මම ඔබට දෙනවා මම ඔබවත් ඔබේ පවුලත් ජීවත් කරවනවායි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ජේසුනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. නමස්කාර වේවා ස්වාමීනි. බෙල්ලේ අමාරුවක් තියෙන කෙනෙක් බෙල්ල හරවන්නත් අමාරුයි. ස්වාමීන් වහන්සේ කියනවා මගේ දරුවා මගේ ආදරයේ සලකුණක් වශයෙන් මම ඔබව ස්පර්ශ කරනවා ඔබ සුවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ජේසුනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලුයා. දරුවන් නැති කීප දෙනෙකුටම අවුරුදු ගාණක් දරුවෙක් ලබන්න ඕනි කියලා බලාගෙන ඉන්න යෝවල් කීපයකට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මගේ දරුවා මගේ ආශිර්වාදය ඔබ මතයි ඔබ බලාපොරොත්තු වෙන දේ මම ඔබට ලබලා දෙනවායි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි මගේ ජේසුස්. ප්‍රශංසා වේවා ස්වාමීනි. නමස්කාර වේවා ස්වාමීනි. ස්වාමීන් වහන්සේ කතා කරනවා කෙනෙකුට තරුණ දුවක් එහෙම නැත්නම් තරුණ පුතෙක් ස්වාමින් වහන්සේගේ ඉදිරියේ ඉන්නවා උන්වහන්සේගේ මනස හොයනවා පූජකවරයට යන්න නැත්නම් කන්‍යා සොහොරියක් වන්න ස්වාමින් වහන්සේ කියන්නේ මගේ සැලැස්ම අනුව එයයි මගේ දරුවෝ ඔබට තියෙන සැලැස්ම ඒ නිසා මගේ ආශිර්වාදය තුල මේ පූජකවරයට හෝ කන්‍යා සොහොරියක් වන්නට මම ඔබට කැඳවලා තියෙනවා ආරාධනා කරනවායි කියලා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. හාලෙලුයා. උන්වහන්සේ පෙන්නනවා පවුලේ තියෙන නැවතෙන්නේ නැති ප්‍රශ්නයක් නිසා මේ අරගලය නිසා ප්‍රශ්න කරනවා දෙවියන් වහන්සේව ස්වාමිනී මාව අමතක වෙලාද වහන්සේට කියලා. මේ ප්‍රශ්නය නැවතෙන්නේ නැහැ. මේ දුකෙන් ඉවරයක් නැහැ කියලා උන්වහන්සේව ප්‍රශ්න කරන කෙනෙක්. ස්වාමීන් වහන්සේ කතා කරලා කියන ඔබ ඉන්න තැන මමත් ඉන්නවා. ඔබ ඉන්න තැන මට පේනවා, මට ඔබව පේනවා. මම ඔබට මගේ සාමය හදවතට වගුරවනවා කියලා උන්වහන්සේ කියනවා. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. නමස්කාර වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. වැඩිමහල් වයසට ගිය අම්මා කෙනෙක්ව බලා ගන්න කෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට ගොඩක් කරදර ප්‍රශ්න, ගෙදර ආර්ථික ප්‍රශ්න, කෑම ගන්නවත් බැරි තරම් ණය.
උන්වහන්සේ කියනවා මම ඔබේ හැම අවශ්‍යතාවයකටම සපයන ඔබගේ තාත්තා මම මගේ ආදරය ඔබට පෙන්වලා දෙනවා කියලා උන්වහන්සේ කියනවා. හාලෙලූයා. ස්තුතියි ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමිනේ නමස්කාර වෙනවා. අතේ කකුලේ ඇඟිලි ඇතුලේ නිහපොතු යට තියෙන හැම කහපාට වෙලා යම් කිසි හැම රෝගයක් ඔබ ගොඩක් දුක් විඳිනවා මේකත් එක්ක ඔබව ස්පර්ශ කරලා උන්වහන්සේ සුව කරනවා කියලා කියනවා. ස්තුතියි ජේසුනි ප්‍රශංසා වේවා ස්වාමිනේ නමස්කාර වේවා. ස්වාමිනේ අප වහන්සේට ස්තුති කරනවාද අපිට මේ පැය කීපය ඔබ වහන්සේ ඉදිරියේ ඉන්න සැලැස්සුවට ඔබ වහන්සේගේ ආදරයෙන් අපිව පිරෙව්වට අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම මගේ ස්වාමිනේ අපි මේ වචනය අප තුලටත් මේ යාඥා මෙහෙට සම්බන්ධ වෙන හැම කෙනෙක් වෙනුවෙනුත් අපි මේ වචනය අද අපි ප්‍රකාශ කරනවා. ජෙරමියා 29:11 ඔබ වහන්සේ කියන වචනය ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්ම අප වෙනුවෙන් තියෙන අපේ සෞභාග්‍ය මිසක් අපි පරිහානියට නොවේයි කියලා. ස්වාමිනී මේ මෙහෙට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම ඒ වචනය උපරිම ආකාරයට ඔබ වහන්සේගේ ඒ වචනය බලපාන නිසා අපිව මුදවන නිසා අපේ ඇදහිල්ල වැඩි කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ජේසුනි. නමස්කාර වේවා ස්වාමිනී. හාලෙලූයා 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 හාලෙලූයා. මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබගේ නමයි මා ගන්නා වූ හුස්මක් පුරා වැටෙන්නේ ඔබේ ප්‍රේමයයි නමස්කාර වේවා ස්වාමී. ජේසු පිටයි.